සාදු කියලා අපි ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං අවික්කේප පරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධිස්මින් ඥානಂತಿ ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක සිල්වත් පින්වතුනි පින්වතියනි පින්වත් හැම දෙනාම අද දවසේ උතුම් සීලයක පිහිටලා තමන්ගේ ආධ්‍යාත්මික ගුණධර්මයන් වඩාත් දියුණු කරන්නට ඒ උදාර සීලය දවස පුරාම ආරක්ෂා කිරීමේ ප්‍රාර්ථනාවෙන් බලාපොරොත්තුවෙන් කටයුතු කරන තුම් මොහොතක මැදින් පුරපසළොස්වක් පොහොය මුල් කරගෙන සිදු කරන ඒ සීල සමාදානමය කටයුතු වල හිමිදිරි උදෑසන පවත්වන ධර්ම දේශනාවටයි අපි හැම දෙනාම සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් මෙතෙක් පටන් හෝරාවක් පමණ කාලයක් තමන්ගේ සිත ධර්මය වෙත යොමු කරමින් තවත් තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු දහම් පරයයක් පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරන්නට සූදානම් වෙන වෙලාවක්. එනිසා මේ මොහොතේදී හැම දිනාම තව තවත් තමන්ගේ සිත තැම්පත් කරගෙන තමන්ගේ අවධානය දෙසවන මේ වෙත යොමු කරගෙන ධර්මය අසන්නට කියන කාරණාව මුලින් සිහිපත් කරගෙන අපි ධර්ම දේශනාවේ කටයුතු ආරම්භ කරනවා. පින්නතුනි අද දවසේ මේ සීල සමාදානමේ වැඩසටහනේ සිදු කරන ධර්ම දේශනාව සඳහා මාතෘකා පාඨයක් මම කෙටියෙන් සඳහන් කරන්නට යෙදුනා. මේක ටිකක් ගැඹුරු දහම් පරයයක්. නමුත් මං හිතනවා පසුගිය සති කිහිපෙහිම අපි එක කාරණාවක් පිළිබඳව ධර්මදේශනා කිහිපයේදීම අපි සාකච්ඡා කළා එකිනෙකට වෙනස් වෙච්ච නමුත් එකම පරාසයක් තුළ යන ධර්ම කාරණාවක් පිළිබඳව. ඒ තමයි මේ චිත්ත සමාධිය කියන කාරණාව. මං හිතන්නේ ඔයගොල්ලන්ට මතක ඇති. අපි මුලින් ආරම්භ කරලා මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් වලින් එතන ඉඳලා අපේ සිත යෝනිසෝ මනසිකාරයට යොමු කර ගැනීම සහ සිත සමාධිමත් කර ගැනීම කියන කාරණාවන් පිළිබඳව අපි ධර්ම දේශනා කිහිපයක් සිද්ධ කළා. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ඒ සමාධිය කියන කාරණාවෙහි උත්තරීතර ස්වභාවය ප්‍රකාශ කරන තවත් සමාධියක් පිළිබඳව අපේ අවධානය යොමු කරමින් ඒ අපි ගෙන අරගෙන ගිය මේ වැඩසටහන සම්පූර්ණ කරන්නට මම හිතුවා ඒක වඩා සුදුසුයි කියලා. ඉතින් ඒ අනුව තමයි අද දවසේ මාතෘකා පාඨයේ විදිහට කතං අවික්කේප පරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරිකස්ස සමාධිස්මින් ඥානಂತಿ කියන මේ දහම් පාඨය ඔබට සඳහන් කරන්නට යෙදුනේ. මේ දහම් පාඨයේ තේරුම අපි ඊටාම සරලව සලකලා බලමු. ලෞතර තථාගත බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේම සරියුත් මහරහතන් වහන්සේ
මේ දහම් පරයායන් පිළිබඳව උන්වහන්සේගේ සද්දි විහාරිකයන් වහන්සේලාට දහම් කරුණු දේශනා කළා. ඉතින් ඒ දහම් කරුණු අතරදී විශේෂයෙන්ම පටිසම්භිදා මග්ගයේදී සරියුත් මහරහතන් වහන්සේගේ දේශනාවක සඳහන් වෙන පාඨයකුයි ඔබට මෙසේ සඳහන් කරන්නට යෙදුනේ. එහිදී ඔබට මං හිතන්නේ යම් අදහසක් ඇති වෙන්නට ඇති. කතං අවික්කේප පරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරිකස්ස සමාධිස්මින් ඥානන්ති කියනකොට එතනත් සමාධිය කියලා වචනයක් කියවෙන බැවින් ඒ සමාධිය පිළිබඳවයි අද දවසේ අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යන්නේ කියලා ඔබට අදහසක් ඇති වෙන්නට ඇති. මේක ටිකක් තේරුම් ගන්නටත් අපහසුයි මේ පාඩය කෙනෙකුට. නමුත් අපි සාකච්ඡා කරනකොට මම හිතනවා ඔබට වැටහෙවි මේ සඳහන් කරන කාරණාව කුමක්ද කියලා. මම හිතන්නේ අපේ මතකය අපි අරගෙන ගියොත් මම ඔබට සඳහන් කරන්නට යෙදුනා පසුගිය සතියේ නම් අපි සමාධි භාවනා සූත්‍රයෙන් සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ යථා භූතම් පජානාති කියන මේ පාඩයෙන් අපි ධර්ම දේශනාව සිද්ධ කළේ. එතනදී සමාධිය පිළිබඳව සමාධියේ ඉහළ ස්වභාවය පිළිබඳව අපි කතා කළා. විශේෂයෙන්ම අපි ආරම්භ කරපු තැනේදී මතක ඇති ඔබට තමන්ගේ සිත සමාධිමත් කර ගැනීම සඳහා අප විසින් කටයුතු කළ යුතු ආකාරය සහ එසේ ඇතිවෙන සමාධීන්හි මුල සිට ඇතිවෙන සමාධියේ සිට අපි අර්පණා සමාධිය දක්වා දහම් කරුණු සාකච්ඡා කළා කියලා ඔබට මතක ඇති කියලා මම හිතනවා. එතනදී අපි පළමුවම සාකච්ඡා කරා යම් කෙනෙක් යම් නිමිත්තක් නැත්තම් අපි කියමුකෝ භාවනා නිමිත්තක් කියලා අරමුණක් අරගෙන කමටහනක් අරගෙන ඒ අරමුණ තමන්ගේ සිත තුළ ධාරණය කර ගැනීම පිණිස කරන උත්සාහයක් එතන සිට එය තමන්ගේ සිත තුළ ඇඳී ගිය නිමිත්තක් නොදැකවුවත් මෙනෙහි කළ හැකි තරමටම තමන්ගේ සිත තුළ තැම්පත් කරගත්ත උපචාර ස්වභාවයක්. ඒ උපචාර ස්වභාවයේ ඉඳගෙන පසුගිය සතියේ අපි කතා කළා මේ අර්පණා සමාධිය දක්වා එය ගෙන යන්නේ කොහොමද කියන කාරණාවත් මම හිතන්නේ ඔබට මතක ඇති. එතකොට අපි සමාධියේ මූලික අවස්ථාව විදිහට මම හිතන්නේ ඔබට මතක් කරන්නට යෙදුනා සමාධිය විශේෂයෙන්ම ලෞකික හා ලෝකෝත්තරව කොටස් දෙකකට බෙදෙන බව. එහිදී ලෞකික සමාධියේදී උපචාර සමාධිය අර්පණා සමාධිය කියන මේ දෙක කොහොමද අපි භාවිතාවෙන් තමාගේ ජීවිතය තුළ දියුණු කරගන්නේ කියන කාරණාව විස්තර කරන්නට යෙදුනා. එහිදී අපි මුලින්ම ලෞකික සමාධීන් ගැන කතා කරනකොට මම ඔබේ අවධානය නැත්තම් මතකය මේ වෙලාවේ නැවතත් ඇති කරනවා මේක වඩාත් පැහැදිලි වීම සඳහා. පළමුවෙන්ම අපිට ඇති වෙනවා පරිකර්ම සමාධිය කියලා ලෞකික සමාධියක්. ඒ පරිකර්ම සමාධිය කියලා කියන්නේ අපි අරගත්ත භාවනා නිමිත්ත. පඨවි කසිනයක් කියලා අපි කිව්වොත් ඒ පඨවි කසිනය පිළිබඳව තමන් තුළ ඇති එය දකින විදිහ ඒකේ ස්වභාවය එහි මූලිකව අපේ මතකය තුළ රැඳෙන ස්වභාවයට අපි කියනවා සරලව පරිකර්ම සමාධිය කියලා. ඒ පරිකර්ම සමාධිය කියන එක ඊතා ෂණයකින් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. ඊට පස්සේ අපි කතා කරා උපචාර සමාධියක් පිළිබඳව.
උපචාර සමාධිය පරිකර්ම සමාධියට වඩා බලවත්. කසින නිමිත්ත ළඟ නැති වුණත් අපේ සිතින් මෙනෙහි කරමින් දකින්නට පුළුවන් තරම් බොහොම ප්‍රභාස්වරව තමන්ගේ සිත තුළ ඇඳී ගිය නිමිත්තක් අපි සඳහන් කරනවා උපචාර සමාධිය කියලා. මම එදා සඳහන් කළා අපි ගන්න කමඨහන් වලදී ඒ අපි කියමුකෝ කසින නිමිත්තක් නැත්නම් පටවි නිමිත්තක් නැත්නම් ආපෝ නිමිත්තක් කියලා ඒ වගේ යම් යම් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. වර්ණයේ හැඩතලවල වෙනස්කම් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. නමුත් ඒ උපචාර සමාධිය දක්වා යමෙක් පැමිණියාම ඒ උපචාර සමාධියේදී ඔහුට ඒ නිමිත්ත වඩාත් සුපැහැදිලිව තමන්ගේ සිතින් දකින්නට පුළුවන් තරමටම ඒ සමාධිය වැඩිලා තියෙනවා. එතකොට තමන්ගේ සිත සමාධිමත් වෙලා ඒ සමාධිමත් භාවය තුළින් අර අපි අරගත්ත අරමුණ නිමිත්ත වඩාත් හොඳින් තමන්ගේ සිත තුළ ධාරණය වෙලා තියෙනවා. ඒක භාවනාවේ තා උසස් ස්වභාවයක්. ඒකට කියනවා අපි පටිභාග නිමිත්ත කියලා. උපචාර සමාධිය කියලත් සඳහන් කරනවා. එතකොට ඒ උපචාර සමාධිය නැත්තම් ප්‍රතිභාග නිමිත්ත වඩාත් සුරක්ෂිතව තමන්ගේ භාවනා ජීවිතය තුළ ආරක්ෂා කරගෙන එතනින් එහාට තමන්ගේ සමාධිය දියුණු කරගන්නට උත්සාහ කළ යුතු ආකාරයත් කතා කළා. එතනින් එහාට අපි දියුණු කරන සමාධිය ලෞකික සමාධියක් විදිහට එක පැත්තකදී අර්පණා සමාධිය විදිහට අපි සඳහන් කළේ. අර්පණා සමාධිය දියුණු කරන්නට අර්පණා සමාධිය තමන් තුළ තිබෙනවාද කියලා බලන්නට එහෙම නැත්නම් කොහොමද අපි ඒක දියුණු කරගන්නේ ඒකේ ඇති වටිනාකම මොකක්ද කියලා අපි පසුගිය සතියේ මම හිතන්නේ කතා කළා. ඔයගොල්ලන්ට මතක ඇති. අපි සන්තකව යම් සමාධියක් ඇති වෙලා තියෙනවද කියලා සමහර වෙලාවට දන්නේ නැහැ. එනිසා සමහර වෙලාවට කෙනෙක් ඒ සමාධියට සමවදින්නට උත්සාහ කරන වෙලාවේදී ඒ සමාධිය පිහිටන්නේ නැහැ. නැවත සමවදින්න පුළුවන් කමක් නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළ ආකාරයට අප විසින් ඒ සමාධිය ඇති කර ගැනීම පිණිස උත්සාහවන්ත වෙනකොට ඊ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙතක් තියෙනවා. තමන්ට සමාධියක් ඇති වෙලා තියෙනවා කියලා හිතන කෙනෙක් සමාධිය ඇතිවීම සඳහා උත්සාහවත් වෙනකොට ඒක ඇති නොවෙනවා නම් ඒක ඒ සඳහා ඇති කරගත්ත අර්පණා නිමිත්තක් විතරයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම ධර්මය තුල අපිට විස්තර කරලා තියෙන්නේ. ඒ නිමිත්ත විතරක් අපි ළඟ තියෙනවා. දැන් ඒ නිමිත්ත දියුණු කරගන්නට ඕන. සමාධියක් නැහැ අපි ළඟ. සමාධියක් තියෙනවා කියලා නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත දියුණු කරගන්නට ඕන. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ක්‍රියාපිළිවෙත මම හිතන්නේ ඔබට පසුගිය සතියේදී සිහිපත් කළා. ඒක විශාල දිග ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය අපි හිතන්නේ මේ ධර්ම දේශනාවේ අතරතුරේදී මම හිතන්නේ අපිට ඉතා කෙටියෙන් සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබෙවි. අපි මේ විදිහට පරිකර්ම සමාධිය, උපචාර සමාධිය සහ අර්පණා සමාධිය කියලා සමාධි අවස්ථාවන් තුනක් පිළිබඳව විස්තර කරන්නට යෙදුණා. ඒ අර්පණා සමාධිය විශේෂයෙන්ම ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය ආදී විදිහට සහ ආකාසානංචායතන ආදී වශයෙන් මේ අෂ්ට සමාපatti දක්වාම දියුණු කරන ආකාරයත් මම හිතන්නේ ඔබට සිහිපත් කරන්නට යෙදුණා. ඒ දක්වා අපේ සමාධිය දියුණු වුණාම අපි අපේ මනස ඊටාම ප්‍රභාස්වර තැනකට අරගෙන අවිලා තියෙනවා.
අපේ සිත සමාධිමත් වීම යනු අපේ සිතෙහි ඇති ප්‍රභාස්වර භාවයයි. සිත කෙලසීමට තිබෙන ධර්මයන්ගෙන් ගලවාගෙන මුදවාගෙන ඒ කෙලෙසන ධර්මයන් වලින් ඈත් වී සිටින අවස්ථාව. ඊටාම ප්‍රභාස්වර අවස්ථාවක්. කවුරු හරි කෙනෙක් මෙන්න මේ කියන අර්පණා සමාධියට පැමිණියා නම් ධර්මයක සඳහන් කරන්නේ මාරයාගේ ඇස් වැසීමක් කියලා. මාරයාගේ ඇස් වැසීමක්. මාරයාගේ ඇස අන්ධ කිරීමක්. හේතුව තමයි අපි හැසිරෙන මානසික ස්වභාවය මාරයාට ග්‍රහණය කරගන්න බැරි වෙනවා. මාරයාගේ විෂයෙන් අපේ සිත ඈතට අරගෙන යනවා. මාරයාගේ විෂය නම් කාමයයි. ඒ කාමයෙන් අපේ සිත ඈතට අරගෙන යනකොට මාරයාට අපේ සිත දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මාරයාගේ ඇස් දෙක වහලා සිටින අවස්ථාවක් විදිහට තමයි මෙන්න මේ සමාධිය සඳහන් කරන්නේ. අර්පණා සමාධිය. පින්නතුනි, එතෙන්ටපත් වෙච්ච කෙනා මොන තරම් ප්‍රීතියක් විඳිනවද කියලා මම ඔබට සඳහන් කරන්නට යෙදුණා. එයා පළවෙනි ධානයට පැමිණෙනවා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන ප්‍රථම ධානයට ඇවිල්ලා ඉන්නකොට එයාගේ මේ සිරුර පුරාම මේ සිරුරේ එකම එක දශමයක්වත් ඒ ලබාගත් ප්‍රීතියෙන් ස්පර්ශ නොවුණු තැනක් නැහැ කියලායි ධර්මයේ සඳහන් කරන්නේ. ඒ තරම් ප්‍රීතියක් මේ සමාධියත් එක්ක අපිට ඇති වෙනවා. අන්නේ ප්‍රීතිය තුල ඉඳගෙන තමයි මේ කියන විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන මෙන්න මේ ධර්මයන් තුල ඔහු තමන්ගේ සමාධිය වඩාගෙන ජීවත් වෙන්නේ. එතන ජීවත් වෙනවා කියන කාරණාවට වඩා මම හිතන්නේ ඔබට මතක ඇති මතක් කළා. පිනොතනි, මේ தത്വයට යම් කෙනෙක්පත් වුනහම, මේ සමාධියට යම් කෙනෙක් සමවැදුනහම, ඒ සමාධියට සමවැදීමේ ස්වභාවය මතක් කරා. යම් කෙනෙක් මේ සමාධියට සමවැදිලා තමන්ගේ භවංගය, භවංග චලනය, භවංග උපච්ඡේදය, පංචද්වාරා වජ්ජනය, සම්පටිච්ඡන, සම්තීරණ කියන මේ තැන ඉඳලා වොත්තප්පන, එතන ඉඳලා ජවන්සිත පහළ වෙනවා කියලා මතක් කරා. අන්න ඒ කියන ජවන්සිත නොබිඳි. ජවන්සිත සාමාන්‍යයෙන් 7ක් පහළ වෙන්නේ. ඒවා 7ක් නෙමෙයි 14ක්, ඊට වඩා වැඩි ප්‍රමාණයක්, ලක්ෂ ගාණක්, කෝටි ගාණක් ඒ භවන්සිත නොසිඳී පවත්වාගෙන යෑම තමයි ඒ භවන්සිතෙන් ජවන සිතෙන් තමන්ගේ සිත නොගලවා පැවැත්වීම තමයි අපි කියන්නේ ධානයකට සමවැදීම කියලා. මේ ධානයට සමවැදුනහම ඒ ජවන සිත්වල තමන්ගේ සිත පවත්වනවා. ඒ තැනටපත් වුනහම පින්වතුනි, අපේ පාලනය, අපේ හැසිරීමේ ක්‍රියාවලිය මේ සියල්ලක් අප විසින් සිදු නොකර හැකි තත්වයටපත් වෙලා අපේ පාලනය අපෙන් ගිලිහිලා ගිය අවස්ථාවක්. ඒ නිසා තමයි මම මතක් කරා ඔබට ඒ ක්‍රියාවලියට යනකොට අපි දීර්ඝ ධර්මානුකූලව සිදු කළ යුතු ක්‍රියාපිළිවෙතක් තියෙනවා. ඒ ක්‍රියාපිළිවෙත සිද්ධ කරලා තමයි අපි මෙතෙන්ට යන්නේ. එහෙම ගියහම අපේ ජීවිතයේ පාලනය අපේ අතරින් ගිලිහෙනවා. නමුත් ඒ ගිලිහීම යනු තමන්ගේ සිත පාලනය කරගෙන සිත ලෝකයේ රාගාදී අරමුණු වල නොගැටී පවතින අවස්ථාවක් බැවින් ඒක ඊටාම පිරිසුදු අවස්ථාවක්. ඒ පිරිසුදු අවස්ථාවට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සමවදිනවා. එහෙම සමවදින්නේ එහි ඇති උත්තරීතර ස්වභාවය නිසා. ඒ නිසා අපි මේ වෙලාවේ අන්නේ උත්තරීතර ස්වභාවයට පත්වෙච්ච ආර්යයන් වහන්සේලාගේ සමාධිය පිළිබඳවයි අද දවසේ කතාවට ලක් කරන්නේ, අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්වතුනි, කතං අවික්කේප පරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරිකස්ස සමාධිස්මින් ඥානಂತಿ. මේකේ තේරුම ගැඹුරින් කිව්වොත් මම හිතන්නේ ගොඩාක් මේක සංකීර්ණ
දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඊටාම කෙටියෙන් සරලව සඳහන් කළොත් විසිරී යා නොදී පිරිසිදු වූ කෙලෙස් නැති ආනන්තරික සමාධි ඥානය කුමක්ද කියන කාරණාව. විසිරී නොයා පිරිසිදු වූ කෙලෙස් නැති කරන ආනන්තරික සමාධි ඥානය කුමක්ද කියලා සරියුත් මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් නගලා මේක විස්තර කරලා තියෙනවා. මං හිතන්නේ සරලව තේරෙන්නට ඇති. විසිරී යා නොදී පිරිසුදු කරගත්ත කෙලෙස් නැති කරන ආනන්තරික සමාධි ඥානය. අපි විසිරී යා නොදී කියන එකත් මේකෙන් අයින් කරලා බැලුවොත් පිරිසිදු වූ කෙලෙස් නැති කරන ආනන්තරික සමාධි ඥානය. මං හිතන්නේ මේක සරලව මේ පිළිබඳව කියන්නට පුළුවන් ඊටාම කෙටි ක්‍රමය. පිරිසිදු වූ කෙලෙස් නැති කරන ආනන්තරික සමාධි ඥානය. දැන් මෙතනදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ආනන්තරික සමාධි ඥානය කියන්නේ කුමක්ද කියලා. ඒක තමයි අපි අද දවසේ අපේ මාතෘකාව විදිහට කතා කරන්නේ. ආනන්තරික සමාධි ඥානය. පින්නතුනි, එතනදී අපිට විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන අවික්ෂේපයෙන් පිරිසුදු භාවයට කියන කාරණාව තමයි ඔය අපි සඳහන් කළේ නොවිසිරී නැත්තම් විසිරී යා නොදී පිරිසිදු වූ කියන අර්ථය. පිරිසිදු වෙලා තියෙන්නේ කුමක් නිසාද පිරිසිදු වෙලා තියෙන්නේ? විසිරී යා නොදීම නිසා. විසිරී යා නොදීම නිසා ඊටාම පිරිසුදු භාවයට පත් වෙලා. දැන් විසිරුණාම අපි කියනවානේ අපිරිසුදුයි කියලා. කාමරයක් ගත්තොත් එක දේවල් තැන් විසිරලා තිබුණොත් ඒක අපිරිසිදුයි. මිදුලක් ගත්තොත් කොලාතු අනිකුත් දේවල් තැන විසිරලා තිබ්බොත් ඒක අපිරිසිදුයි. ඒ නිසා විසිරී යාම හේතු කොටගෙන මොනියම් දෙයක් හෝ අපිරිසුදු වෙනවා. සිතත් ඒ වගේමයි. සිත උනත් පිරිසුදු භාවයට පත් වෙන්නේ විසිරී යාමට ඉඩ නොතිබීමෙන්මයි. විසිරී යාමට ඉඩ නොතිබීම යනු මොන වගේන්ද මේ සිත විසිරී යන්නේ? කාමාදී ක්ලේශ ධර්මයන්ගෙන්, කෙලෙස් ධර්මයන්ගෙන්. අපි ඒවට කියමුකෝ ආශ්‍රව ධර්ම කියලා. මොකද ආශ්‍රව ධර්ම පිළිබඳව අපි මේ දේශනාවේදී අපිට කතා කරන්න සිද්ධ වෙනවා. අපි ඒවට කියනවා ආශ්‍රව ධර්ම නැත්නම් කෙලෙස් ධර්ම කියලා. මේ කෙලෙස් වලින් කාමාදී ක්ලේශයන්ගෙන් අපේ සිත විසිරී ගිහිල්ලා. එසේ විසිරී ගිහිලා තියෙනකොට අපි කියනවා අපිරිසිදුයි කියලා. මේක අපි මූලික අවස්ථාවේදී කතා කරන්නේ පංච නීවරණ ධර්මයන් වලදී. පංච නීවරණ ධර්මයන් වලදී. අපේ සිත පංච නීවරණ ධර්මයන්ගෙන් කෙලෙසී ගියොත් සිත විසිරී ගිය අවස්ථාවක්. පංච නීවරණ ධර්මයන් තුලින් අපේ සිත යටපත් කරගෙන සිටිනවා යනු අපේ සිත විසිරී පවතින අවස්ථාවක්. ඒ විසිරී පැවතීම හේතු කොටගෙන සිත තුළ ඇති ප්‍රභාස්වර ස්වභාවය අපිට එළියට ගන්නට බැරි වෙනවා. එනිසා සිත කෙලෙසිලා තියෙනවා. ඒ කෙලෙසිච්ච ස්වභාවයෙන් ඈත් වීම තමයි අපි කියන්නේ සිතෙහි අවික්ෂේප ස්වභාවය කියලා. අවික්ෂේප ස්වභාවය. විසිරී නොගිය පිරිසුදු අවස්ථාව. එතකොට කාමයන්ගෙන් සිත ඈත් වෙලා තියෙනවා. තරහවෙන් ව්‍යාපාදයෙන් සිත ඈත් වෙලා තියෙනවා. ඒ වගේම සිතෙහි කයෙහි මැලි බවෙන් මේ සිත ඈත් වෙලා තියෙනවා. සිතෙහි ඇති විසිරුණු ගතිය, නොසන්සුන් ගතිය, ඒ ස්වභාවයෙන් සිත ඈත් වෙලා තියෙනවා. ඒ වගේම සිත හැම වෙලේම කුකුස ඇති කරන ස්වභාවයක්. සිත හැම වෙලේම සැකයෙන් කටයුතු කරනවා. ඒ සැකයෙන් මිදුණු අවස්ථාවකට පත්වෙච්ච ස්වභාවය. පංච නීවරණ ධර්මයන් යටපත් වූ සිතක ඇති ස්වභාවය. ඒ පංච නීවරණ ධර්මයන්ගෙන් යටපත් වුණු සිත ප්‍රභාස්වර භාවයට පත්වෙච්ච අවස්ථාවක් විදිහටයි ධර්මයේ සඳහන් කරන්නේ. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ සිත තුළින් උපදවන්නා වූ කුසල ධර්මයන්ගේ ශක්තිය, කුසල සිතිවිලි එළියට ගන්නට. මේක හරියට අපි කියන්නේ යම් දෙයක්
පෙරලා ගන්නවා වගේ. අපිරිසුදු ජලය ටිකක් පෙරලා ගන්නවා වගේ. උණු කරලා ගන්නවා වගේ. මේකේ තියෙන අයහපත් දේවල් අයින් කරලා යහපත් ලෙස ඒක සකස් කර ගැනීම. එතකොට සිත එසේ පිරිසුදු වීම කතං අවික්කේප පරිසුද්ධත්තා. අවික්ෂේපයෙන් පිරිසුදු වීම සිද්ධ කරන්නේ එහෙමයි. ඒක අපි ලෞකික සමාධියක් තුල සිත පිරිසුදු කරගන්නා ස්වභාවය. ලෝකෝත්තර සමාධියක් තුල මීටත් වඩා එහාට ගිහිල්ලා මේ සිත පිරිසුදු වෙනවා. අපි ලෞකික සමාධියක් තුල මේවා යටපත් කරන්නේ ඒ මොහොතට අපි යටපත් කරනවා. තදංග වශයෙන් යටපත් කරනවා. අපි දැන් මේ බණ අහන්න ගියාම අපේ සිත සංවරයි, කය සංවරයි, මනස සංවරයි, සිත කය වචනය තුන්දොරම සංවර කරගෙන ඉන්න වෙලාවක අපි මේ ඉන්නේ තදංග වශයෙන් මේ මොහොතේදී මේවා යටපත් කරගෙන. කාමාදී අරමුණු, බාහිර වටපිටාවේ දේවල් අපේ නෙත ගැටුණට සවනත වැකුණට අපි ඒව ගැන අපේ අවධානය යොමු කරන්නේ නැහැ. අපේ අවධානය යොමු වී තිබෙන්නේ ධර්මයට. එසේ ධර්මයට යොමු කරගන්නට තමන් ක්‍රියා කරගත්ත මාර්ගය තමයි තමන් යොදාගත්ත මාර්ගය තමයි තදංග වශයෙන් ඒ බාහිර අරමුණු වල ස්වභාවය යටපත් කර ගැනීම. මේ මොහොතට යටපත් කර ගැනීම. මේ මොහොතේ මිදුනහම නැවත අපි ඒ බාහිර පරිසරයේ තියෙන දේවල් වලට අපි අවධානය යොමු කරනවා. සමහර වෙලාවට මේ ධර්මය අහන ගමම්ම යොමු වෙන්න පුළුවන්. එතකොට මොකද වෙලා තියෙන්නේ? පංච නීවරණ ධර්මයන් වලින් අපේ මනසට මේ ධර්මය අහන්නට බාධාව නැති කරලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේදී යටපත් කර ගැනීම වශයෙන් අපි මේ ලෞකික සමාධිය තුලදී මේව යටපත් කරනවා. ඒ වගේම වික්කම්බන වශයෙන් දීර්ඝ කාලයක් මේවා යටපත් කරගෙන ඉන්නවා. කාමච්ඡන්දය නැත්නම් රාගය දීර්ඝ කාලයක් යටපත් කරගෙන ඉන්නවා. ව්‍යාපාදය තරහව දීර්ඝ කාලයක් යටපත් කරගෙන ඉන්නවා. මේ විදිහට සිතෙහි කයෙහි ඇති මැලි බව, නිද්‍රාශීලී ස්වභාවයන් ඒවා දුරු කරගෙන ඉන්නවා. සිතෙහි විසිරිච්ච ගතිය, සිතෙහි වික්ෂේප ගතිය, සිතෙහි නොසන්සුන්කාරී ස්වභාවය අපි දීර්ඝ කාලයකට යටපත් කරගෙන ඉන්නවා. සිතෙහි බොහෝ වෙලාවට ධර්මයේ පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති කෙනාට සිතෙහි ඇති සැක දුරු වෙලා තියෙනවා. නමුත් යම් යම් දේවල් ඇහෙනකොට තමන්ගේ හිතට කාවදින යම් දෙයක් ඇහෙනකොට මේ දෙය මෙසේ නේද කියලා කල්පනා කරමින් පෙර හිටපු මතයට වඩා තමන්ගේ මතය වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට තමන්ගේ ඒ දැක්ම වෙනත් දැක්මකට යන තැනට තමන්ගේ හිතේ සැක හිතිලා තියෙනවා. මෙතනද හරි කියලා දකින්න පුළුවන් තරම් මානසිකත්වයක් නැහැ. එහෙම හිත කැළඹුණාම කෙලෙසෙනවා. එසේ කැළඹීමෙන් දීර්ඝ කාලීනව අපි අපේ සිත ආරක්ෂා කරගෙන සිටීමට කියනවා විකම්බන වශයෙන් අපේ සිත මේ පංච නීවරණ ධර්මයන් රැක ගන්නවා කියලා. එතකොට මේ ලෞකික සමාධින් වල යම් කෙනෙක් උපචාර අර්පණා කියන සමාධින් වලටපත් වෙනවා නම් අන්න ඒ අර්පණා උපචාර සමාධියේ ඉඳලා අර්පණා සමාධිය දක්වා පත් වෙන කෙනා දීර්ඝ කාලීනව මේවා යටපත් කරගෙන සිටිනවා. නමුත් සමස්තයක් විදිහට මේවා සම්පූර්ණයෙන්ම යටපත් වෙලා නැහැ. තමන්ගේ සිත තුළ අනුසය වශයෙන් ආශ්‍රව ධර්මයන් විදිහට මේවා තැම්පත් වෙලා තියෙනවා. ඒක ඒ සමාධියේ උසස් තත්වයක්. දීර්ඝ කාලීනව යටපත් කර ගැනීමේ හැකියාව ඒ සමාධියේ උසස් තත්වයක්. නමුත් මේ සමාධියේදී ඒ සියලු දේවල් නැති කරලා දාලා සමස්තයක් විදිහට සම්පූර්ණයෙන්ම මූලෝත්පාටනය කළා. නැත්තම් මුලින් උදුරලා දාලා පුනරේව රූහති කියපු විදිහට චින්නෝව රුක්කෝ පුනරේව රූහති. ගහක් කපලා දැම්මහම නැවත මුල ලියනවා වගේ නෙවෙයි. ගහේ මුලින් මේක උදුරලා දාපුවාම නැවත ඒක ලියලන්නේ නැති තැනටපත් කරනවා. ඒක තමයි මේ ආනන්තරික සමාධි ඥාණයෙන් සිද්ධ කරන්නේ. අන්න ඒ කාරණාවයි අපි අද දවසේ
මේ සාකච්ඡා කරමින් කතා කරමින් ඉන්නේ. මං හිතන්නේ මං ඊටාම සරලව උත්සාහ කළා මේක ඔබට කොහොමද පහදන්නේ කියන කාරණාව. මේක ටිකක් ගැඹුරු කාරණාවක්. මම දැක්කා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවකත් මතක් කරනවා මේ බණ කියන්න ඕන තේරෙන භාෂාවෙන් නැත්නම් සරල භාෂාවෙන් කියලා. මම හිතනවා ඔයගොල්ලන්ට මේ පිළිබඳව යම් දෙයක් වැටහෙන්නට ඇති තේරෙන්නට ඇති කියලා. එහෙම යම් දෙයක් නොවැටහුණා නම් අපි පසුව ඒ පිළිබඳව සාකච්ඡා කරමු. ඔබට අහන්නට අවස්ථාව තියෙනවා. දැන් පින්නතුනි අපි මෙතෙන්ට මේ දක්වා අපි පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය කියන කාරණාවලුත් ඒ වගේම ලෝකෝත්තර සමාධියේ ස්වභාවයත් ඊටාම කෙටියෙන් සාකච්ඡා කරගත්තා. දැන් මෙතන ඉඳලා මම බලාපොරොත්තු වෙනවා දැන් මේ ආනන්තරික සමාධිය කියන මේ සමාධිය පිළිබඳව ඒකේ ස්වභාවය පිළිබඳව කෙටියෙන් විස්තර කරන්නට ඔබගේ දැනුම වැඩි කරන්නට අපි අහලා තියෙනවා ආනන්තරික අකුසල කර්ම නැත්නම් ආනන්තරීය පාප කර්ම කියලා අහලා තියෙනවා නේද? ආනන්තරීය පාප කර්ම. මං හිතන්නේ ආනන්තරීය පාප කර්මයක් කියනකොට ඔන්න ඔයගොල්ලන්ට අදහසක් එනවා. එතකොට ආනන්තරීය කියන්නේ මොකක්ද කියලා. ආනන්තරීය කියන එකෙන් අපිට හේතු ගන්නවන්නේ ඒක ඇති බරපතලකම. වඩාත් බරපතල දෙයක්. වඩාත් බරපතල කර්මයක්. ඒ වඩාත් බරපතල කර්මය ආනන්තරික කර්මයක් කියනකොට තමයි අපේ මනසට එන්නේ. මොකද අපි අහලා තියෙන පුංචි කාලේ ඉඳලා මේ ආනන්තරික පාප කර්ම කියන ඒවා. ආනන්තරික කුසල කර්ම අපි අහලා තියෙන්නේ ඊටම අඩුවෙන්. ආනන්තරික පාප කර්මවලදී අපි අහලා තියෙනවා මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ ධාතුව සෙලවීම සහ සංඝ භේදය කියන මේ කාරණා පහ ආනන්තරික පාප කර්ම කියලා. ආනන්තරීය පාප කර්ම. ආනන්තරීය කියලා සඳහන් කරන්නේ ඊට හේතුව තමයි මේ පාප කර්මයන් යම් කෙනෙක් විසින් සිද්ධ කරගත්තා නම් එයාට නියතයි ඒකාන්තයි නැවත ඒ ජීවිතයත් ඊළඟ ජීවිතයත් අතර කිසිම ගැලවීමක් නැහැ. ඒකාන්ත වශයෙන් නියත වශයෙන්ම එයා උත්පත්තිය ලබනවා කොතනකද? නරකයක් තුල. නරකයක් තුල. ඒක කාටවත් වළක්වන්න පුළුවන් කමක් නෙවෙයි. ඒ නිසා තමයි කියන්නේ ආනන්තරික. අතරක් නැතුව ඊළඟ ආත්ම භාවයේ ඒකාන්තයෙන්ම අපාගත වෙන, නිරයගාමී වෙන අකුසලයකට අපි කියනවා පාප කර්මයකට කියනවා ආනන්තරීය පාප කර්මයක් කියලා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ බඳු ආනන්තරීය පාප කර්මයක ස්වභාවය එසේ අපේ මනසේ රැඳෙනකොට අපිට පුළුවන් ආනන්තරික සමාධිය ගැනත් එහෙම අවබෝධයක් ඇති කරගන්නට. ආනන්තරික සමාධිය කියලා කියන්නේ අතරක් නැතුව ඒකාන්ත වශයෙන්ම යම් කෙනෙක් මේ සමාධිය ලැබුවා නම් එයා ඒකාන්තයෙන්ම ඊට විශාල කෙලෙස් ධර්මයන් ස්වභාවයක් ආශ්‍රව ධර්මියෝ ස්වභාවයන් දුරු කරලා ඒ සමාධියෙන් අපි හිතමුකෝ ඒ සමාධි මාර්ගයෙන් සමාධි ඵලයටපත් වෙනවා. සමාධිය ලැබුවාම ඒ සමාධියේ මාර්ගයට පිවිසෙනවා. ඒ සමාධි මාර්ගයත් එක්ක සමාධි ඥාණයට පිවිසෙනවා. එතකොට යම් කෙනෙක් ආනන්තරික සමාධිය වැඩුවද ඒ ආනන්තරික සමාධිය හේතු කොටගෙන ඇතිවෙන්නා වූ ඥාණය, ඒ ඥාන මාර්ගය පහළ වෙන්න පටන් ගන්නවා. අපි අහලා තියෙනවානේ මාර්ගය සහ ඵලය කියලා. එතකොට ඥාන මාර්ගයෙන් ඒ ඥානයේ ඵලයටපත් වෙනවා. ඒකාන්තයි ඒක කාටවත් වළක්වන්න බෑ. යම් කෙනෙක් ආනන්තරික සමාධියට සමවැදිලා ඒ ආනන්තරික සමාධියේ ඉඳගෙන ලෝකය දකිනකොට එයාට ඒකාන්ත වශයෙන්ම සෝවාන් ආදී මාර්ග ඥාන පහළ වෙනවා. එතකොට ආනන්තරික සමාධි ඥානය කියන්නේ මෙන්න මේ සඳහන් කරන මාර්ග ඥාන වලට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන
මේ මාර්ග ඥානයන් වලට අපි කියනවා ආනන්තරික සමාධි ඥානය කියලා. දැන් මම හිතන්නේ ආනන්තරික කියන කාරණාව සහ සමාධි ඥානය කියන එක පිළිබඳව ඔබට ඉතාම සරලව වැටහීමක් ඇති වෙන්නට ඇති. ආනන්තරික සමාධිය. ආනන්තරික සමාධියටපත් වෙච්ච කෙනාට ඒකාන්තයි එයාගේ ඒ ලබාගත් උත්තරීතර මාර්ග ඥානය මාර්ගඵලය වෙනසක් නොවි අතරක් නැතුව අනිවාර්යයෙන්ම විපාක දෙන්න පටන් ගන්නවා. මාර්ග ඥානය නැත්තම් සෝවහන් මාර්ග ඥානය යනු මාර්ග සිතක් ඒ වගේම සෝවහන් ඵලය යනු විපාක සිතක්. මාර්ග සිතයි විපාක සිතයි ඒ මාර්ග සිතෙන් අනතුරුව ඒකාන්ත වශයෙන්ම විපාක සිතක් ඇති වෙනවාමයි කියලයි ධර්මයේ තුල සඳහන් කරන්නේ. ඒක කිසිම කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් නැහැ. ලෝක විනාශයවත් ඒබඳු කෙනෙක් මේ ලෝකයේ තුල ඒ මාර්ග සිතකටපත් වුනහම ඒ විපාක සිත අත් නොවිඳ ලෝක විනාශයවත් සිදු නොවෙනවා කියලා සඳහන් කරන අර්ථයෙන් සෝවාන් මාර්ගයට පිළිපන් කෙනෙකුට සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගයකට පිළිපන් කෙනෙකුට අපි ධර්මයේ සඳහන් කරනවා තිත කප්පී කියන විශේෂ වචනයකින්. ඒ කියන්නේ මේ කල්පය වුණත් විනාශ නොවි පවතිනවා උන්වහන්සේගේ ඊළඟ ඵල ඥාණය ලබන තාක් කල්. ඒක ඉතා සුළු මොහොතකින් වත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කල්පය පවා රැකෙන ස්වභාවයට ගුණධර්මයන් දියුණු වෙන අවස්ථාවක් විදිහට තමයි මේ කියන ආනන්තරික සමාධි ඥානය සඳහන් කරන්නේ. මම හිතන්නේ ඉතා කෙටියෙන් මේ සඳහන් කළේ ආනන්තරික සමාධි ඥානය කියන කාරණාව. ඒකට ආනන්තරික සමාධිය පිළිබඳව තථාගත බුදු පියාණන් වහන්සේත් ඒ වගේම විශේෂයෙන්ම සරියුත් මහරහතන් වහන්සේත් මෙතනදී දේශනා කරනවා. ඒ ආනන්තරික සමාධිය ඇතිවීමේ ස්වභාවය කුමක්ද? අවික්කේප පරිසුද්ධත්තා. කතං අවික්කේප පරිසුද්ධත්තා. අවික්ෂේපයෙන් පිරිසුදු භාවයට ගිය, නොකැළඹීමෙන් පිරිසුදු භාවයට ගිය, නිකැලැල් වීමෙන් පිරිසුදු භාවයට ගිය ආසව සමුච්ඡේදේ පඤ්ඤා. ආසවයන් සමුච්ඡේදනය කරන ප්‍රඥාව. ආසවයන් සමුච්ඡේද වශයෙන් නැති කරන ප්‍රඥාව තමයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ. එතකොට යම් කෙනෙක් මේ ආනන්තරික සමාධිය ඇති කර ගන්නවා නම් ඒ ආනන්තරික සමාධියේ ස්වභාවය විස්තර කරනවා නික්කම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්කේපෝ සමාධි කියලා. නික්කම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා. නික්කම්ම වශයෙන් සිතෙහි ඒකාග්‍රතාවය. දැන් අපි කතා කරානේ පළමුව ලෞකික සමාධිවලදී අපි යටපත් කරනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ ධර්ම. ඒ පංච නීවරණ ධර්ම යටපත් කරපුවාම සිත ප්‍රභාස්වරයි. සිත ඒ මොහොතේදී පිවිතුරුයි. විනිවිද දකින්න පුළුවන්. සිතෙන් වැඩ ගන්න පුළුවන්. සිත අපිට ඕන විදිහට පාලනය කරගෙන තියෙන්නේ. ඒ නිසා සිතෙහි පිවිතුරුභාවය ඒ තුලින් එළියට එනවා. ආනන්තරික සමාධියේදී අපේ සිත පිරිසුදු වෙන්නේ කොහොමද? නෙක්ඛම්ම වශයෙන් සිත පිරිසුදු වෙලා තියෙනවා. එයාගේ සිත ආනන්තරික සමාධියට පත්වෙච්ච කෙනාගේ සිත නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා. නෙක්ඛම්ම වශයෙන් සිත එකඟතාවයට පැමිණලා තියෙන්නේ. විසිරීලා ගිහිල්ලා නැහැ. පිරිසුදු භාවයට පත් වෙලා තියෙන්නේ. නෙක්ඛම්ම වශයෙන් කියන කාරණාව ඒගොල්ලෝ හොඳට අහලා තියෙනවා. නෙක්ඛම්ම කියන්නේ මොකක්ද කියලා ඒගොල්ලෝ අහලා තියෙනවා. නෙක්ඛම්ම පාරමිතාව ගැන අහලා තියෙනවා. නෛෂ්ක්‍රම්‍ය කියන කාරණාව ඒගොල්ලෝ අහලා තියෙනවා. සමාධියේදී ලෞකික සමාධියේදී අපි තදංග වශයෙන් වික්කම්බන වශයෙන් අපි කාමයෝ නැත්නම් පංච නීවරණ ධර්ම යටපත් කරගත්තා. ඒ යටපත් කරගත්ත නීවරණ ධර්මයන් නැවත මතුවෙන්න පුළුවන්. නමුත් මේ සමාධියේදී එයා මේ නෙක්ඛම්ම වශයෙන් කාමයන් දුරු කිරීම වශයෙන්
කාමයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපදාවක් අනුගමනය කිරීම වශයෙන් තමන්ගේ සිත කාමයෙන් දුරු කරගෙන තියෙනවා. ඒ දුරු කිරීම පින්නතුනි සමස්තයක් විදිහට ආසව සමුච්ඡේදේ ආශ්‍රවයන් සමුච්ඡේදනය කරනවා. සමුච්ඡේදනය කරනවා කිව්වේ අර මුලින් සඳහන් කළා වගේ සම්පූර්ණයෙන්ම උදුරලා දාලා තියෙනවා. එයාගේ සිතේ නැවත ඒ ආශ්‍රවය ගොඩ නැගින්නේ නැහැ. දැන් කාමාශ්‍රවය දුරුනා නම් ඒ කාමාශ්‍රවය නැවත එයාගේ හිතේ ආයේ ගොඩ නැගින්නේ නැහැ. නමුත් ලෞකික සමාධිවලදී ඒවා නැවත හැදෙන්න පුළුවන්. සමාධියෙන් එළියට ආපුවාම ඒ සමාධියෙන් එළියට ආපු තැනදී නැවත ඒක හැදෙන්න පුළුවන්. ඒකයි මේ ධර්මයේ සඳහන් කරන්නේ. එතකොට නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා. මෙයා කාමයෙන් සිත දුරු කිරීම වශයෙන් අපි අහලා තියෙනවා නෙක්ඛම්මයේ කියන කාරණාව කාම වස්තුන් පිළිබඳව තමන්ගේ සිත ඇලෙන්නේ නැහැ. ඒකටයි අපි කියන්නේ නෙක්ඛම්ම කියලා. පංචකාම වස්තු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් පිළිබඳව මේ පංචකාම ධර්මයන් පිළිබඳව එයාගේ සිත ඇලෙන්නේ නැහැ. එයාගේ හිත හොයන්නේම මේ වගේ නොඇලෙන ස්වභාවයකට කියනවා නෙක්ඛම්ම ප්‍රතිපදාව කියලා. නෙක්ඛම්ම ප්‍රතිපදාව. එතකොට කාමයන්ගේ නොඇලෙන ප්‍රතිපදාවටයි අපි නෙක්ඛම් ප්‍රතිපදාව කියන්නේ. ඒ නෙක්ඛම්ම වශයෙන් ඒ ප්‍රතිපදාව හේතු කොටගෙන මොකද වෙලා තියෙන්නේ? කාමයන් නොසොයන තැනක ඉඳගෙන තමන්ගේ සිත පිරිසුදු කරගත්ත කෙනාට චිත්තස්ස ඒකග්ගතා. ඒ සිතේ ඒකඟතාවයට තමයි මේ අවික්ෂේප සමාධිය කියලා කියන්නේ. සමස්තයක් වශයෙන් නොවිසුරුණු නොකලඹුණු නිකලල් වෙච්ච සමාධිය කියලා. ඒකට අවික්ෂේප සමාධිය කියලා කියන්නත් පුළුවන්. ආනන්තරික සමාධිය කියලා කියන්නත් පුළුවන්. අවික්ෂේප සමාධිය කියලා කියන්නේ නොවිසුරුණු සමාධියක්. ආනන්තරික සමාධියක් කියන්නේ අතරක් නැතුව ඒකාන්ත වශයෙන්ම ඊළඟ ප්‍රතිඵලය ලබා දෙන සමාධියක්. මෙන්න මේ සමාධිය දක්වා තමන්ගේ සිත දියුණු කරගත්ත කෙනාට ඒකාන්ත වශයෙන්ම පින්වතුනි කෙලෙස් සංසිඳෙනවා. කෙලෙස් සමුච්ඡේදනය වෙනවා. සංසිඳෙනවා නෙවෙයි සමුච්ඡේදනය වෙනවා. සමස්තයක් විදිහට තමන්ගේ කෙලෙස් දුරු කරන්නට එයාට හැකියාව ශක්තිය උපදිනවා. ඒක පින්වතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ අපි මේ ජීවිතයේ ලබා ගන්නා වූ ඉහළම ජයග්‍රහණයක්. ඉහළම ජයග්‍රහණයක්. ඒකට හේතුව අපි කතා කරමු මොකද්ද මේ ලබන ජයග්‍රහණය? ඇයි ඒකට ඉහළම ජයග්‍රහණයක් කියලා සඳහන් කරන්නේ කියලා. දැන් අපි දන්නවනේ පංච නීවරණ ධර්මයන්ගෙන් සිත කැළඹුණාම අපි අහලා තියෙනවා උදාහරණ විදිහට කාමච්ඡන්දයන්ගෙන් නැත්තම් කැමැත්තෙන් ආශාවෙන් රාගයෙන් අපේ සිත වෙලුණාම ඇලුණාම මොකද වෙන්නේ? සිතෙහි මූලික ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සිතෙහි තියෙන පිරිසුදු ස්වභාවයටපත් වෙන්නේ නැහැ. ඒ පිරිසුදු ස්වභාවයටපත් නොවන නිසා සිත විනිවිද දකින්න පුළුවන් හැකියාවක් අපිට නැහැ. සිත විනිවිද නොදකින තාක්කල් ලෝකේ අපි දකින්නේ නැහැ. ලෝකය නොදකින තාක්කල් ලෝකයේ යථාර්ථය අපිට පේන්නේ නැහැ. ලෝකයේ යථාර්ථය නොපෙනෙන තාක්කල් අවිද්‍යාව තුළ අපි අතරමං වෙනවා. ඒකට කියනවා අවිද්‍යා අන්ධකාරය කියලා. ඒ අන්ධකාරය තුළ සත්‍ය යථාර්ථය කවදාවත් අපිට ගවේෂණය කරන්නට බෑ. ලෝකය තුළම අපව නැවත යොදවන තැන තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අන්න ඒ තැනට කාමයේ අපි වරගෙන යනවා. එතකොට කාමයෙන් අපි අන්ධ වෙලා මුල්ම දේශනාවේදී මං හිතන්නේ සඳහන් කරන්නට යෙදුනා මතක ඇති මදනින් මදනෝ පිපාස විනයෝ කියලා. පිපාස විනය කියලා කියන්නේ අපි අපේ කාමය ඇති වෙනවා නම් ඒ කාමය දුරු කිරීමේ හැකියාව. කාම පිපාසය තියෙනවා නම් පින්වතුනි කාම පිපාසයට උත්තරය නම් කාම පිපාසයෙන් මිදෙන නෙක්ඛම්මය සොයාගෙන යෑම. කාමය ඒ වෙනුවට දීම මං ඔබට මතක ඇති මතක් කළා හරියට තිබහට ලුණු වතුර ටිකක් බොනවා වගේ. නැවත මේ පිපාසය හැදෙනවා. ඒ නිසා කාමයන්ගෙන් සිත ගලවා ගැනීම තමන්ගේ සිත ප්‍රභාස්වර කර ගැනීමට උපකාරී වෙනවා. එතකොට නෙක්ඛම්මයන්ගෙන් සිත ප්‍රභාස්වර වුණාම කොයිතරම්නම් ඒ සිත
ලස්සන වෙනවා ඇද්ද? කොයි තරම්නම් ඒ සිත ප්‍රභාස්වර භාවයටපත් වෙනවා ඇද්ද? විනිවිද දකින්න පුළුවන් ඇද්ද? තමන්ට ඕන විදිහට තමන්ට කැමැති විදිහට කුසල ධර්මයන් දියුණු කරන්නට ඒ සිත නම්මා ගන්නට පුළුවන් වෙනවා ඇද්ද? අන්න ඒ ස්වභාවයට පත් වෙන්නට පින්නතුනි මේ නෙක්ඛම්ම වශයෙන් චිත්තස් අවික්කේපෝ. නෙක්ඛම්ම වශයෙන් සිතෙහි නොවිසුරුණු ස්වභාවය ඊටාම වැදගත් වෙනවා. ඒ සමාධිය ඇති වුණාම පින්වතුනි තස සමාධිස්ස වශයෙන් උප්පජ්ජති ඥානං. ඒ සමාධිය ඇති වුණාම ඒ සමාධිය නිසා ඇති වෙනවා ඥානයක්. ඒකට තමයි අපි මේ කියන්නේ ආනන්තරික සමාධි ඥානය කියලා. මේ සමාධිය ඇති වුණාම නෙක්ඛම්මය තුලින් ඇති වෙන සමාධිය හිත තුල ගොඩ නැගුණාම අපිට ඇති වෙනවා ආනන්තරික සමාධි ඥානය. ආනන්තරික සමාධි ඥානය. ඒ සමාධි ඥානය තුලින් පින්නතුනි මුලින් සඳහන් කළා වගේ මේක සම්පූර්ණයෙන්ම මූලෝත්පාටනය කරලා දාන්නට නැවත කෙලෙස් ඇති නොවන තැනට අපේ සිත දියුණු කරන්නට හැකියාව ලැබෙනවා. ඒක දීර්ඝ ක්‍රියාවලියක් පින්නතුනි. ඒක දීර්ඝ ක්‍රියාවලියක්. මේකෙන් විතරක් නෙවෙයි පින්නතුනි මේකට අදාළ තව කරුණු 6ක් ධර්මයේ තුල සඳහන් කරනවා විශේෂයෙන්ම දැන් අපි මේ කියන්නේ නෙක්ඛම්ම වශයෙන් උප්පජ්ජති ඥානං. තව ඇති වෙනවා. අව්‍යාපාද වශයෙන් උප්පජ්ජති ඥානං. අව්‍යාපාද වශයෙන් යාට ඇති වෙනවා. ඒ කියන්නේ මේ පංච නීවරණ ධර්මයන් ගැනමයි මේ කියන්නේ. නෙක්ඛම්ම වශයෙන් කියන්නේ රාගය දුරු කිරීම වශයෙන්. අව්‍යාපාද වශයෙන් කියන්නේ ව්‍යාපාදය දුරු කිරීම වශයෙන්. ව්‍යාපාදයට විරුද්ධ ධර්මය තමයි අව්‍යාපාදය. ඒ වගේම ආලෝක සංඥා වශයෙන් උප්පජ්ජති ඥානං. ඒ කියන්නේ ආලෝක සංඥා කියලා කියන්නේ තීන මිද්‍ය කියන එක. හිතෙහි කයෙහි ඇති කම්මැලිකම, නිද්‍රාශීලී ස්වභාවය, කුසලයට උත්සාහවත් නොවන බව, අර අපි සඳහන් කරපු අපේ වීරය ස්වභාවය ඇති නොවන ආකාරය ඒවා දුරු කරන්නට ඕන. එහෙම විවිධ ආකාරයෙන් මේක පුරුදු පුහුණු කරපුවාම තමයි මෙන්න මේ කියන අපි සඳහන් කරන ආනන්තරික සමාධි ඥාණයටපත් වෙන්නේ. නෙක්ඛම්මයේ විතරක්ම නෙමෙයි නෙක්ඛම්මයත් එක්ක අව්‍යාපාද වශයෙන් ඒක වඩන්නට ඕන. ඒ වගේම ආලෝක සංඥා වශයෙන් වඩන්නට ඕන. ඒ වගේම අවික්කේප වශයෙන් කියලා කියන්නේ වික්ෂේපයටපත් නොවන විදිහට හිත සකස් කර ගැනීම. වික්ෂේපයටපත් වෙනවා කියලා කියන්නේ හිත විසිරී යනවා. හිත විසිරී යාම හරියට අපි කියන්නේ පිරිසුදු වාතයක් තුලට අලු ගොඩක් පිම්බ වගේ. අලු ගොඩකට පිම්බහම ඒ පිරිසුදු වාතය අපිරිසුදු වෙනවා. ඇස් දෙක දැවිල්ල ගන්නවා. පේන්නේ නැති වෙලා යනවා. ඒ වගේ හිතත් අපිරිසුදු වෙලා හිතට ඕන දේවල්, හිතට අවශ්‍ය දේවල්, කුසල ධර්මයන් අපිට පේන්නේ නැති වෙලා යනවා. හිත විසිරිලා එක්තැන් වෙන්නේ නැහැ. එක්තැන් වෙනකොට තමයි සමාධිය ඇති වෙන්නේ. හිත විසිරිලා යෑම හේතු කොටගෙන හිතෙහි සමාධිය දුරු වෙනවා. ඒ නිසා අවික්ෂේප වශයෙන් වඩන්නටත් ඕන. ඒ වගේම ධම්මවත්තාන වශයෙන්. ධම්මවත්තාන කියලා කියන්නේ තමන්ට ඒකාන්ත වශයෙන්ම තමන් තුළ ඒකාන්තයෙන්ම මේ ලෝකෝත්තර ඵලයන් වලට යන්නට පුළුවන් ධර්ම මාර්ගයක තමන් ඉන්නවා. මේ ධර්ම මාර්ගයේ නැවත මම එළියට එන්නේ නැහැ කියන කාරණාව. ධර්මයේ පිළිබඳව විශ්වාසය, තෙරුවන් කෙරෙහි විශ්වාසය, ඒකාන්ත වශයෙන්ම මේ ධර්මය තමන්ට ලෞකික ලෝකෝත්තර සුවය පිණිස හේතු වෙනවා කියන ඒකාන්ත විශ්වාසය එයාට ඇති වෙනවා. ධම්මවත්තාන වශයෙන් එයාටත් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට පින්නතුනි කරුණු 6ක් සඳහන් කරලා තියෙනවා ධර්මයේ තුල. ඒ අතර එකක් තමයි මේ නෙක්ඛම්ම වශයෙන් ඇති වෙන සමාධි ඥානය කියලා සඳහන් කරන්නේ. අපි කතා කරේ අද මේ නෙක්ඛම්ම සමාධිය පිළිබඳව. නෙක්ඛම්ම සමාධියේදී පින්නතුනි අපි විසින් ඇති කරගන්න ඒ සමාධිය හේතු කොටගෙන ඊට අදාළ ඥානය පහළ වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා සෝවහං, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ මාර්ග ඥාන කියලා. මේ මාර්ග ඥාන ඇති වෙන්නේ මෙන්න මේ නෙක්ඛම් ආදී සමාධි ධර්මයන් තමන්ගේ සිත තුල වැඩිමෙන්. ඒකට කියනවා අපි ආනන්තරික සමාධි ඥානය කියලා. අතරක් නැතුව ඒකාන්ත වශයෙන්ම ඔබට ඵල විපාක ලබා දෙන්නා වූ සමාධිය තුලින් ඇති කරගන්නා වූ ඥානය.
අතරක් නැතුව ඔබට සමාධිය තුලින් ලෝකයේ සත්‍ය යථාර්ථය පෙන්වා දෙන ඥාණයට අපි කියන්නේ ආනන්තරික සමාධි ඥානය කියලා. ලෝකයේ සත්‍ය පෙන්වන ඥානය. මම මේවා නැවත නැවත ඔබට සඳහන් කරන්නේ මේ පිළිබඳව අවබෝධයක් ඇති කිරීම පිණිසයි. පින්නතුනි, ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ආකාරයට මේ ආනන්තරික සමාධි ඥානය දේශනා කළ බව සරියුත් මහරහතන් වහන්සේ අපිට උන්වහන්සේගේ මේ පටිසම්භිදා මග්ග දේශනාවේදී දේශනා කරනවා. මේ ක්‍රමයට යම් කෙනෙක් ආනන්තරික සමාධි ඥානයට පත්වීමට නම් ඒ සඳහා පිළිපැදිය යුතු ක්‍රියාපිළිවෙතක් තියෙනවා. මතක ඇති ඔබට මම සඳහන් කරන්නට යෙදුනා කවුරු හරි කෙනෙක් තමන් තුළ අර්පණා සමාධිය නැත්තම් ස්ථීර වූ සමාධියක් තමන්ට ඇති වෙලා තියෙනවා කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. නමුත් ඒ කෙනාට එහෙම සමාධියක් පහළ වෙලා නැහැ. එයා ඒ සමාධිය තියෙනවද කියලා බලන්න උත්සාහ කළ යුතු ආකාරය මම ඔබට මතක් කළා. තමන්ට සමාධියක් තියෙනවද නැද්ද කියලා කුකුසකින් ඉන්න කෙනෙකුට ඒ සමාධිය වැඩිම සඳහා සමාධිය දියුණු කිරීම සඳහා නැවතත් උරගා බලන්න පුළුවන් තමා සමාධියක් තුල ඉන්නවද කියලා. එහෙම ඉන්නවද කියලා බලන්න මොකද කරන්න නැත්තේ? එයා ඒ සමාධියට සමවැදීම සඳහා උත්සාහවන්ත වෙන්නට ඕන. එහෙම සමාධියක් ඇති කරගත්ත කෙනා ඒ සමාධියට සමවදින ස්වභාවය එහෙම සමාධියක් නැත්තම් ඒක දියුණු කරගන්නා වූ ස්වභාවය මම ඔබට මතක් කළා. පින්නොතුනි, මම ඔබට මුලින් සඳහන් කළා යම් කෙනෙක් මේ අර්පණා සමාධිය කියන උසස් ධාන ස්වභාවයට තමන්ගේ සිත දියුණු කරගත්ත සමාධියකටපත් වුනහම එයා සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයෙන් ඒ ධානය තුලදී තමන්ගේ පාලනය සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා. එයා තමන්ගේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් එයාට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අඩුම ගානේ එයාට එයාගේ මනසවත් පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ. එයාගේ මනස පාලනය කරගන්න ඕන, පාලනය කර යුතුයි කියන పూర్ව නිගමනයකට ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලයි එයා මේ නතර වෙලා ඉන්නේ. ඒ නිසා එතනින් එහාට එයාගේ සිතෙහි පාලනය ගිලිහිලා තියෙනවා. එහෙම ගිලිහෙන නිසා තමයි පින්වතුනි මේ ක්‍රියාවලිය ඊටාම දීර්ඝ ක්‍රියාවලියක් විදිහට සම්බුද්ධ ශාසනයෙහි අපිට දේශනා කරන්නේ. මම ඔබට සඳහන් කළා සමාධියක් නැති කෙනා සමාධියක් තියෙනවද කියලා බලන්න කොහොමද කරන්න ඕන නැත්තේ. ඔබට එදත් මතක් කළා මතක ඇති කවුරු හරි කෙනෙක්ගේ සමාධියට සමවැදීම පිණිස අපි හිතමු සමාධියක් තියෙන කෙනෙක් එහෙම නැත්නම් සමාධියක් නැති කෙනෙක් දෙන්නගෙන් කවුරු හරි සමාධියකට සමවැදීමට උත්සාහ කරනවා නම් එයා මුලින්ම සිදු කළ යුතු දේ තමයි තෙරුවන් වන්දනා කරන්නට ඕන. තෙරුවන් වන්දනා කරන්නට ඕන. ඒක නිකම්ම පින්නතුනි මේ සමාධියට සමවැදීමක් නෙමෙයි. සමාධියක් කියලා කියන්නේ තමන්ගේ පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙන අවස්ථාවක්. එහෙම අවස්ථාවකට යාම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් සම්බුදු සසුනේ අපිට දේශනා කරනවා. තෙරුවන් වඳිනවා, ඊට පස්සේ තෙරුවන් කමා කරගන්නවා. තෙරුවන් කමා කරගෙන තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරනවා. ජීවිත පරිත්‍යාග කරනවා කියන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට මගේ ජීවිතය පූජා වේවා. මාගේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට මගේ ජීවිතය පූජා වේවා කියලා එයා එතනදී ප්‍රාර්ථනාවක් ඇති කරනවා. ඒ ජීවිත පූජාවත් එක්ක එයා එතනදී පින් අනුමෝදන් කරනවා. තමන්ගේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට ඒ වගේම පුණ්‍යානුමෝදනය වෙනවා. තමනුත් පින් අනුමෝදන් වෙනවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිදු කරන්නට යෙදුණු උදාර පුණ්‍ය කර්මයන් වල ශක්තිය තමන්ට ලැබේවා. මගේ ආචාර්යවරු, මගේ උපාධ්‍යවරු යම් පිනක් සිද්ධ කරගත්තා නම් ඒ පින මට උපකාරී වේවා. එහෙම උපකාරී වෙලා මගේ මේ ගමන සාර්ථක වේවා. මගේ සමාධිය වැඩේවා. ඒ සමාධිය තුලදී මගේ ජීවිතයට අන්තරායක් නොවේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා. ජීවිත පරිත්‍යාග කරා. නමුත් ජීවිතයට අන්තරාවක් නොවෙන්නටයි එයා මේ කාරණාව සිද්ධ කරන්නේ. එතකොට පින් අනුමෝදන් වෙනවා. පින් අනුමෝදන් වෙලා පින්නතුනි තමන්ගේ සීලය මෙනෙහි කරනවා. තමන්
දීර්ඝ කාලීනව ඉතා පිරිසුදු සීලයක් ආරක්ෂා කරලා තියෙනවා. දැන් අද ඔබ සීලයක් සමාදන් වුණා. ඔබට පුළුවන් මේ සීලය මෙනෙහි කරන්නට. ඒ වගේම ඔබ වසර ගණනාවක් මේ විදිහට සීලය සමාදන් වෙන්න ඇති. ඒ වගේම ඔය සීලය ඔබ අද මුදලා හෙට දවසේ නැවතත් සීලය මිදුවත් මම හිතනවා හෙට දවසෙත් මම මේ සීලයම මේ අෂ්ටාංග සමන්නාගත සීලයම හෙට දවසෙත් මට පුළුවන් විදිහට පුළුවන් තරමකට එක මොහොතකට හරි මම ආරක්ෂා කරනවා. සමහරලාට දින 2-3ක් වෙන්න පුළුවන්. සමහරලාට එහෙම මාසයක් හමාරක් වෙන්න පුළුවන්. ඔබ වඩලා ඇති එහෙම. ඔබේ සිතින් වඩලා ඇති. එහෙම වඩපු සීලයක් පිළිබඳව මෙනෙහි කරනවා. ඒ වගේම මේ මොහොත වෙනකොටත් තමන් ඒ සීලයෙන් පිරිසුදුභාවයට පත් වෙලා තියෙනවා. ඒ සීලය මුලවත් මැදවත් අගවත් කොහෙවත් බිඳිලා නැහැ. ඛණ්ඩ සීල, චිද්ද සීල, කබර සීල කියලා ධර්මයේ සඳහන් කරන විදිහට තනින් තනින් කැඩිලා ගිය කබර වගේ හැදිච්ච නේද? එහෙම තැන් වලින් සිදුරු වෙච්ච සීලයක් නෙවෙයි මට තියෙන්නේ. මගේ සීලය මම දීර්ඝ කාලීනව මගේ හිතට එකඟව ආරක්ෂා කරලා තියෙනවා කියලා එයා මෙනෙහි කරනවා. සීලය ඒකාන්ත වශයෙන්ම තමන්ට යහපත උදා කරන දෙයක් බව එයා දකිනවා. එහෙම දැකලා පින්නතුනි තමන්ගේ සීලය ආරක්ෂා කරලා තමන්ගේ සිල්වත් භාවය පිළිබඳව මෙනෙහි කරලා ඉන් අනතුරුව එයා එතන ඉඳලා ආවර්ජනාවන් සිද්ධ කරලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මේ ඉඳගෙන ඉන්න ආසනය තුලම. අපි මතක ඇති ඔයගොල්ලන්ට අදිෂ්ඨානය ගැන සඳහන් කළා. මගේ මේ ශරීරයේ තියෙන සම නහර ඇට පමණක් ඉතුරු වේවා. මස් ලේ වියලී ඒවා කියන එකට අපි කියනවා චතුරංග සමන්නාගත වීරිය කියලා. මේ ශරීරයේ තියෙන සම නහර ඇට පමණක් ඉතුරු වේවා. බුදුහාමුදුරුවෝ මේ ප්‍රාර්ථනාව කරා. උන්වහන්සේ දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියා කරලා අවසානයේට එදා වෙසක් පුන් පොහොය දවසේ ඇසතු බෝධි රුක මූලයේ තුල ඉඳගෙන උන්වහන්සේ ප්‍රාර්ථනා කළේ මාගේ මේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙන තෙක් මාගේ ශරීරයේ මේ සම් නහර ඇට පමණක් ඉතුරු වෙලා මස්ලේ බියලී ගියත් මේ අසුනෙන් නැවත නොනැගිටිමි බුදු වෙලා මිස නොනැගිටිමි කියලා ප්‍රාර්ථනාවන් කළා. ඒ චතුරංග සමන්නාගත වීරිය අපිටත් තියෙනවා. අදිෂ්ඨානයක් ඇති කරනවා ඒ විදිහටම මේ ආසනය තුලදීම මට ඒකාන්ත වශයෙන්ම මේ පංච නීවරණ ධර්මයන්ගෙන් මිදුණු සමාධිය පහළ වේවා. ඒ වගේම ක්ලේශ ධර්මයන්ගෙන් මිදුණු විද්‍යාව පහළ වේවා, නිර්වාණය පහළ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි එයා අදිෂ්ඨානය ඇති කරගෙනයි මෙන්න මේ සමාධියට සමවදින්නේ. එතන ඉඳලා එයා බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය වඩලා එයා විදර්ශනාව දක්වා යන විදිහත් අපි කතා කරා මතක ඇති. කොහොමද විදර්ශනාවට යන්නේ? මුලින්ම සමතේ වඩනවා, සමතියෙන් සමාධියට එනවා, සමාධියෙන් නැගී සිටිනවා, සමාධියෙන් නැගී සිටපුවාම එයා මෙනෙහි කරනවා ඒ සමාධිය තුල Tamanට ඇතිවෙච්ච යම් වූ ආකාරයේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන යම් වූ ආකාරයේ සිටිවිලි ඇති වුණා නම් ඒ සිටිවිලි වල ස්වභාවය මෙනෙහි කරනවා. ඒවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිනවා. ඒක ක්‍රමයක්. තවත් විටකදී එයා තමන්ගේ ධානයෙන් මිදිලා ඊට පස්සේ විදර්ශනාවට හිත යොමු කරපුවාම එයා ඒකාන්ත වශයෙන්ම නැවත තමන් අදිෂ්ඨාන කරපු මොහොතේදීම නැවත විදර්ශනාවට පැමිණෙනවා. එතන ඉඳලා ධානයෙන් මිදලා විදර්ශනාවට පැමිණෙනවා. එතන ඉඳලා එයා මෙනෙහි කරනවා මේ ශරීරයේ ඇතිවෙන වේදනාවන්. කායික වේදනාවන් තියෙනවා නම් ඒ කායික වේදනාවන් වල ස්වභාවය මෙනෙහි කරනවා. ඒක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිනවා. වේදනාසු වේදනානුපස්සේ විහෙරති. කායේ කායානුපස්සති. කයෙහි කයානුව එයා බලනවා. වේදනාවේ වේදනාව අනුව බලනවා. මේ විදිහට ධම්මේ ධම්මානුපස්සති. ධම්මානුපස්සති. පංච නීවරණ ධර්මයන් ඇති වෙන ස්වභාවය එයා දකිනවා. මගේ සිතට කෙලෙස් සිත් ඇති වෙනවා කියලා එයා දකිනවා. ඒ වගේ ස්වභාවය මෙනෙහි කරනවා. ඒ වගේ ස්වභාවය ආදීනව මෙනෙහි කරනවා. ආශ්වාස ආදීනව නිස්සරණ දකිනවා. ඒ නිස්සරණ ස්වභාවයෙන් එයා දකින්නා වූ ලෝකෝත්තර ප්‍රඥාවට යනවා. මේ විදිහට පින්වතුනි විදර්ශනාව දක්වා එයා යන ආකාරය කතා කළා මතක ඇති. අන්න ඒ ස්වභාවයට පත්වීම සඳහා පින්වතුනි අපි දීර්ඝ ගමනක් මේ විදිහට එන්නට ඕන. ඒකයි අපි මේ ජීවිත පරිත්‍යාග කරන්නේ. ඒ ජීවිත පරිත්‍යාගයෙන් අදිෂ්ඨානය ඇති කරලා තමයි සමාධියට සමවදින්නේ. ඒකයි කියන්නේ සමහර වෙලාවට සමාධියට සමවැදුනහම කෙනෙකුට ඒ සමාධිය
තුලින්ම තමන්ගේ ජීවිතය නිරුද්ධ වෙන්න පුළුවන්. එහෙම නිරුද්ධ වුණොත් ඒකාන්ත වශයෙන්ම උපදින්නේ සමාධියක් උපදවාගෙන සිටියා නම් එයා අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකවලමයි උත්පත්තිය ලබන්නේ. එහෙම බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන්නට මේ ධානා සිතිවිලි උපකාරී වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුනි ධානයකට සමවැදුනහම එයාගේ ධානය තුලදීම කුසල ධර්මයන් උත්පාදනය වෙලා ඒක විදර්ශනාවට හරවන්න පුළුවන්. අන්න එහෙම විදර්ශනාවට හරවන අවස්ථාව තමයි පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනා කරන්නේ. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ආනන්තරික සමාධිස්මින් ඥානං. දැන් එයාට ආනන්තරික සමාධියේ ඉඳගෙන සමාධි ඥාණය පහළ වෙලා තියෙනවා, විදර්ශනා ඥාණය. එහෙම විදර්ශනා ඥාණය පහළ වෙච්ච කෙනාට පින්වතුනි විදර්ශනාව පහළ කරගත්ත කෙනාට මේ සඳහන් කරන දේ සමහර වෙලාවට අපි අට්ටික සංඥා වැඩුවොත් මේ ලෝකේ කොහේ බැලුවත් සතර දිසාව බැලුවත් එයාට පේන්නේ ලෝකයේ ස්වභාවය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයෙන්මයි. ඒ වගේන් තොරව මේ ලෝකයේ දකින්නේ එයා. හැම දෙයක්ම මේවට නගලා දකින්න පුළුවන් හැකියාව විදර්ශනා ඥානයට පහළ වෙලා තියෙනවා. ඒ විදර්ශනා ඥානයේ ඉන්න කෙනාට පින්වතුනි සෝවහන් ආදී මාර්ග ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. අන්න ඒකට තමයි ආනන්තරික සමාධිය කියලා කියන්නේ. ඒක එකපාරටම පහළ වෙන දෙයක් නෙවෙයි. ඒක දීර්ඝ කාලිනව පුරුදු කරන්න ඕන. අපි සඳහන් කළා යම් කෙනෙකුට පටිභාග නිමිත්තක් ඇති වුණොත් නැත්තම් උපචාර සමාධියක් ඇති වුණොත් ඒ සමාධිය දිගින් දිගට වඩන්න ඕන. 100,000 වතාවක් වඩන්නට ඕන. ලක්ෂ වතාවක් ඊටත් වඩා වතාවක් තමන් මේක දියුණු කරන්නට ඕන. ඒක හරියටම දියුණු වුණාම තමයි ඊළඟ සමාධියට එන්නේ. අර්පණා සමාධියට. අර්පණා සමාධිය කියන්නේ ස්ථීර වූ සමාධියක්. ස්ථීර වූ සමාධියක් එයාට ඒකට සමවදින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට සමවැදිලා වුණත් එයා දෙවෙනි ධානයට යන්නේ නැහැ. දෙවෙනි සමාධියට දෙවෙනි ධානයට යන්නේ නැහැ. එයා දීර්ඝ කාලයක් මේක ආරක්ෂා කරනවා. ඒ සමාධිය Tamanට වශීතාවයන් වලට පංච වශීතාවයන් කියලා කියනවා. ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, උට්ටාන ආදී විදිහට සඳහන් කරපු පංච වශීතාවයක් තියෙන. ඒ වශීතාවයන් වලට පත් කරගෙන තමන්ගේ ධානය දියුණු කරගන්නවා. එහෙම දියුණු කරගෙන නැවත ඒ සමාධිය තමන්ට මෙනෙහි කරන හැම වෙලාවකදීම නගන්නට පුළුවන් තරම් ශක්තියක් ඇති වුණාම තමයි එයා දෙවෙනි ධානයට යන්නේ. එහෙම නැති වුණොත් පින්නතුනි ඇති කරගත්ත පළවෙනි ධානය පවා ගිලිහීමේ හැකියාව තිබෙනවා කියලා ධර්මයේ තුල සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා ඊටාම සූක්ෂමව සිදු කළ යුතු කාරණාවක් මේක. එහෙම කරන්නට අපි නිරන්තරයෙන්ම අර සඳහන් කළා වගේ හැම වෙලෙම මේක භාවිතා කරන්නට ඕන, පරිචයට නගන්නට ඕන. භාවිතාවෙන් පරිචයෙන් දියුණු කරගන්නට ඕන කියලා ධර්මයේ තුල සඳහන් කරනවා. ඒ නිසා සමාධින් භික්ඛවේ භාවේත. සමාධිය වඩන්න සමාහිතෝ යථා භූතං පජානාති. මෙසේ මේ සමාධිය වඩනකොට ඒ පුජ්‍යලයාට ඒ සමාධිය පිළිබඳව යථා භූත ඥාණය පහළ වෙන්නට ශක්තිය එයා තමා තුළ උත්පාදනය කරගන්නවා. ඒක මම හිතන්නේ අපි සමාධි භාවනා සූත්‍රයේදී දා කතා කළා. අපි අවසානයේදී ඒ ගැන කතා කරමු. මේ විදිහට ලෞතර බුදු පියාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ ධර්මයේ තුල අපිට මේ ආනන්තරික සමාධිය දියුණු කරගෙන ඒ තුලින් සෝවහන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ ඥාන මාර්ගයන් වලටපත් වෙන ආකාරය උන්වහන්සේලා දේශනා කළා තිනවා. මෙහෙම භාවනාවෙන් පුරුදු කරලා සමාධියටපත් වෙච්ච කෙනාට පින්නතුනි විදර්ශනාවටපත් වෙච්ච කෙනාට අපි ওই සඳහන් කරනවානේ සප්ත විසුද්ධිවල ඒ සප්ත විසුද්ධිවල පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී එතනදී ඒක විදර්ශනාව පැත්තට හැරුණාම එතන තියෙනවා වුට්ටගාමිනී විපස්සනා කියලා. නැත්තම් විදර්ශනාව මුදුන්පත් වෙලා යාට. විදර්ශනාව මුදුන්පත් වෙනකොට තමයි දීර්ඝ කාලයක් මේක වඩලා විදර්ශනාව මුදුන්පත් වෙනකොට තමයි එයාට මේ සෝවාන් ආදී මාර්ග ඥාන පහළ වෙන්න පටන් ගන්න. එහෙම නැතුව ඒක මේ එක පාරටම පහළ වෙනවා නෙවෙයි. මම අහලා තියෙනවා විවිධ ධර්ම දේශනාවන් වලදී ස්වාමින් වහන්සේලා සඳහන් කරනවා මම ඒ අය මේ විවේචනය කරනවා නෙවෙයි. නමුත් සමහරු කියනවා මේ නිර්වාණය කියලා දේ මොකද්ද කියලා අහුවත් මම සමහරු කියනවා නිර්වාණය කියලා කියන්නේ මේ මොහොතේ තියෙන දෙයක්. ඒක හරි. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. නිර්වාණයයි ලෝකයයි අතර කිසිම වෙනසක් නැහැ. නිර්වාණස්සච යාකෝටි කෝටි සංසරණස්සච න තයෝරන්තරං කිංචික් සුසූක්ෂමපි විද්‍යතේ. මේ ලෝකයත් නිර්වාණයත් කියන දෙක අතර බෙදීමක් කරොත් න තයෝරන්තරං කිංචික් සුසූක්ෂමපි විද්‍යතේ. මේ දෙක අතර
ඊටාම සූක්ෂම වූ වෙනසක්වත් දකින්න බැහැයි කියලයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ නිර්වාණය තියෙන්නේ මේ ලෝකයේ තුලමයි. ලෞකික ලෝකයේ පවතින්නේ, භෞතික ලෝකයේ පවතින්නේ මේ කෙලෙස් සහිත ලෝකයේ පවතින්නේ මේ ලෝකයේ තුලමයි. ඒක පුජ්‍යලයාගේ ස්වභාවය අනුව තමයි වෙනස් වෙන්නේ කියන්නේ. ඒ කාරණාව ඒකාන්තයි. ස්වභාවය ඇත්ත. සත්‍ය. මේක මේ මාධ්‍යමික දර්ශනය තුල සඳහන් කරන දෙයක්. හැබැයි පින්නතුනි කෙනෙක් එහෙම සඳහන් කළාට හිතන්නට එපා මේ මාර්ග ඥාන කියන ඒවා එකපාරට මේ හිතු මතෙම පහළ වෙන ඒවා කියලා. භාවනාව කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා, සීලය ප්‍රතික්ෂේප කරනවා, තමන්ගේ ජීවිතය තුළ පවත්වන්නා වූ උත්තරීතර ගුණධර්මයන් වඩන්නට ඕනේ නැහැ කියලා සඳහන් කරනවා. නිකන් සාමාන්‍ය පින්දහම් සිදු කරගෙන ගියාම කවදා හරි දවසක තමන්ගේ ජීවිතයට මේක ලැබෙයි කියලා තමයි සමහරු සඳහන් කරන්නේ. මේ මහායාන මතයන් අද වර්තමාන තේරවාදී භික්ෂුන් වහන්සේලා අතර තියෙනවා. අපි ඒවට ගරහනව නෙවෙයි පින්නතුනි. ඒවා හොඳට මනසින් දකින්නට ඕන, නුවණින් දකින්නට ඕන. හේතුව තමයි එහෙම නොවුනොත් අපිට තථාගත බුදු පියාණන් වහන්සේ දුන්නු මේ ධර්ම මාර්ගයෙන් අපි ගොඩාක් ඈත් වෙනවා. තවත් සසර දික් වෙනවා. සසර දික් වෙන්නට අපි සඳහන් කළා එදා මතක ඇති ඔයගොල්ලන්ට මේ කෙලෙස් ඇති වෙනවා. ඒ ක්ලේශය නිසා කර්ම ඇති වෙනවා. කර්මය නිසා නැවත විපාක භවය ඇති වෙනවා. මේ ක්ලේශ වටය නැවත ලෝකයේ තුල අපිව උපදවලා මේ අපි අද විඳින වර්තමානයේ විඳින දුක් අපිට විඳින්න නැවත සලස්වනවා. මේ වර්තමානයේ අපි විඳින දුක් ස්වභාවය කවුරු හරි කෙනෙක් යථාර්ථ වශයෙන් දැක්කොත් අන්න එයාට තමයි මේකේ නිබ්බිදාව විරාගය නිරෝධය ඇතිවන්නේ. එහෙම නැතුව මේ කාමාදී ආශ්‍රව ධර්මයන් සුවපත් දේවල් කියලා. මේ කාමාදී ආශ්‍රව ධර්මයන් Tamanට සැපගෙන දෙන දේවල් විදිහට දකින කෙනාට කවදාවත් අර නෙක්ඛම්මය කියන දේ නොදකින කෙනාට කවදාවත් මේ සාංශාරික ජීවිතයෙන් ඈතර වෙන්න උත්සාහය ඇති වෙන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට මේ නිත්‍ය සීලය වඩන්නට. ඒ වගේම උපෝසත සීලය වඩන්නට. සංයමය දමණය ඇති කරගන්නට. සංයමය දමණය කියලා කියන්නේ නිත්‍ය සීලයටත් උපෝසත සීලයටත් වඩා එහා ගිය ඉන්ද්‍රිය සංවරයක් අපිට තියෙන්නට ඕන. ඒ සංයමය ඇති වෙන්නට ඕන. නෙක්ඛම්මය කියලා කියන්නේ අන්න ඒ සංයමයට. ඒ සංයමය දියුණු කරගන්නට ඕන. ඒ සඳහා උත්සාහවන්ත වෙන්නට ඕන. හැබැයි කෙනෙක් කියනවා එහෙම උත්සාහවන්ත වෙන්නට ඕනේ මොකක් හරි හැලහැප්පීමක් වෙලා කවදා හරි දවසක හරියට කවුද? කිසා ගෞතමී වගේ නිවන් දකියේ කියලා. රජ්ජුමාලාව වගේ නිවන් දකියේ කියනවා. සුනීත සෝපාක වගේ නිවන් දකියේ කියනවා. පින්නතුනි හිතන්නට එපා සුනීත සෝපාකලා රජ්ජුමාලලා වගේ අය නිකන් නිවන් දැක්කා කියලා. ඒගොල්ලෝ මේ සංසාර භවය පුරාවටම ඒ සඳහා පාරමිතා ධර්මයන් පුරාගෙන ආපු උදවිය. ඒ පාරමිතා ධර්මයන් පුරාගෙන ආපු උදවියට තමයි ඒ අයට අවශ්‍ය වූ පසුබිම සකස් වෙනකොට නිර්වාණයටපත් වෙන්නේ නැත්නම් අරහත් භාවයන් වලටපත් වෙන්නේ. ඒ නිසා අපිත් ඒ සුදුසුකම් ලෝකයේ තුල සැපිරිය යුතුයි. ඒ සුදුසුකම් සපුරනවා කියන්නේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් තමන්ගේ ජීවිතේ වැඩිම. ඒ නිසා තමයි මේ සඳහන් කරේ ඔබ සීල් සමාදන් වෙනවා, සීලය රකින්නවා, සීලයෙන් ඔබේ ජීවිතය සුවපත් කරගන්නවා. මේ විදිහට උපචාර අර්පණා සමාධියෙන් ඇති කරගන්නවා. ඒ වගේම ප්‍රඥාව නැමැති මේ සඳහන් කරන්නට යෙදුණු ආනන්තරික සමාධි ඥානය දියුණු කරගන්නවා. එහෙම සමාධි ඥාන දියුණු කර ගැනීමෙන් තමයි සීල සමාධි ප්‍රඥාවන් වැඩිමෙන්මයි අපිට මේ ජීවිතය වඩා සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ලෝකෝත්තර ජීවිතය දියුණු කරගන්න ලැබෙන්නේ. ඒ නිසා කවදාවත් හිතන්නට එපා මේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිම කවදාවත් Tamanට මේ ධර්ම මාර්ගයේ දියුණුව සඳහා හේතු නොවෙනවාය. එහෙම නැතුව මේ ඉබේම එකපාරට අකාස්මිකව මේ ධර්ම මාර්ගයේ ධර්ම ඥානය Tamanට පහළ වෙනවාය කියලා කවදාවත් ඒ මිත්‍යා සිතුවිලි ඇති කරගන්නට එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ධර්ම මාර්ගය අපිට සුපැහැදිලිව මේ ත්‍රිපිටක ධර්මයේ තුල තියෙනවා. ඒ ත්‍රිපිටක ධර්මයේ තුල තිබෙන ධර්මය ඔබ තුල ඔබගේ ජීවිතය තුල යාවත් කාලින කරන්න උත්සාහ කරන්න කියන කාරණාවත් මේ වෙලාවේදී සඳහන් කරනවා. පින්නොතනි මෙන්න මේ ඥානය ඇති වුණාම මොකද වෙන්නේ? තේන ඥානේන ආසවා කීයන්ති. යම් කෙනෙකුට මේ ආනන්තරික සමාධි ඥානය එහෙම නැත්නම් සිත කෙලෙසී ගිහිල්ලා නැහැ, නෙක්ඛම්මය සඳහා සිත යොමු වෙලා තියෙනවා. ඒ නෙක්ඛම්මය පිළිබඳවම සමාධිගත සිතකින් යුක්තව සිටින්නා වූ කෙනාට ඇතිවෙන්නා වූ ඥානය නිසා ආසවා කීයන්ති. ආශ්‍රයෝ ශ්‍රය වෙනවා. ආශ්‍රයෝ ශ්‍රය වෙනවා. ආශ්‍රයෝ දුරු වෙන්නට පටන් ගන්නවා. දැන් කොහොමද අපිට ආශ්‍රව ඇති වෙන්නේ? සබ්බාසව සූත්‍රාදී සූත්‍ර දේශනාවන් වලදී අපිට දේශනා කළා තියෙනවා. යෝනිසෝ මනසිකාරය නැති වෙච්ච ගමන් මේක මේ ආශ්‍රව ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් දකිනකොට ලෝකයේ තුල ආශ්‍රයෝ දුරු වෙනවා. ඒ නිසා
බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ සමාධිය තුළ ජීවිතය පවත්වන කෙනාට යථාභූතම් පජානාති. සමාහිතෝ භික්කවේ යථාභූතම් පජානාති. සමාහිත වූ කෙනා යථාභූතව ලෝකය දකිනවා. කිංච යථාභූතං පජානාති රූපංච රූප සමුදයංච. රූපය පිළිබඳවත් රූප සමුදය පිළිබඳවත් එයා යථාභූතය දකිනවා. ඒ වගේම වේදනාව වේදනාවේ සමුදය පිළිබඳවත් දකිනවා. මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳවම එයා ඒකේ යථාභූතය දකිනවා. යථාභූතය කියලා කියන්නේ රූපයේ ස්වභාවය මොකද්ද? රූපය ඇති වෙන ස්වභාවය මොකද්ද? මේ ශරීරයට ආහාර පාන ටික නොලැබුණොත් මේ ශරීරයේ රූප හැදෙන්නේ නැහැ. රූප විනාශ වෙනවා. රූප පවතින්නේ ආහාරය හේතු කොටගෙන. මේ ලෝකයේ යම් රූපයක් පවතිනවා නම් ඒ සියලු රූප අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නට ඕන. ඒ රූපයෝ සදාකාලික නොවන රූපයෝ විදිහට දකින්නට ඕන. රූප සමුදයංච රූප ඇති වෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතාවයන් වල එක්ක වන්න ගන්ධ රස ඕජා කියන ධර්මතාවයන් වල සමූහයෙන් මේ ලෝකයේ පවතිනා වූ බාහිර පරිසරයේ ශක්තියෙන් ඒ සියලු දේවල් යම් යම් දවසක නැති වෙනවද? ඒ රූපය නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒක දකිනවා. රූප සමුදයක් දැක්කා. ඒකේ නැතිවීමක් දකිනවා. එසේ දකින කෙනා රූපය පිළිබඳව ඇලෙන්නේ නැහැ. ඒ වගේම වේදනාව පිළිබඳව ඇලෙන්නේ නැහැ. සංඥාව පිළිබඳව ඇලෙන්නේ නැහැ. සංස්කාර පිළිබඳව ඇලෙන්නේ නැහැ. විඥාන පිළිබඳව ඇලෙන්නේ නැහැ. දැන් සංස්කාර කියලා අපි ගත්තොත් පින්නතුනි කෙටියෙන් මේකට උදාහරණයක් විදිහට සංස්කාරය තුල අපි ඇලෙන්නේ නැහැ. අපි කියනවා සාමාන්‍යයෙන් ගෙදරදී කාට හරි අපි කියනවා තේ එකක් හදන්න කියලා. අපිට මතකයි පුංචි කාලේදී අපිට අම්මා හදලා දුන්න තේ එකේ රස අදත් ඔයගොල්ලන්ට මතක ඇති. නේ? ඒක තමයි සංස්කාරය පින්නතුනි. ඒ නිසා අපිට කවදාවත් රස තේ එකක් බොන්න බෑ නැවත. අම්මා හදලා දුන්න තේ එක තමයි රසම එක. ඊට වඩා තේ එකක් අපිට කොහෙන්වත් ආයේ බොන්න බෑ. හේතුව ඒ සංස්කාරය අපේ මනසේ කොතනක හරි තියෙනවා. සංකරීයතිති සංකාරෝ. නැවත හදනවා. අර තමන් පුරුදු කරපු දේ නැවත හදනවා. ඒක හදන්න අපි කොච්චර උත්සාහ කළාද අපි? සීනි ටික ප්‍රමාණයට දාලා, කහට ටික ප්‍රමාණයට දාලා ඒ සංස්කාරය නැවත හදන්න කොච්චර උත්සාහ කළාද? ඒ විදිහට පින්නොතනේ අපේ මනසේ තියෙන ධර්මයන් තුලින් මේ සංස්කාර ධර්මයෝ නැවත නැවත හදන්න උත්සාහ කරනවා. ඒකයි තමයි ලෝකයේ ස්වභාවය. අපිට ඕන විදිහට අපි අහලා තියෙන විදිහට අපේ මනසට ගිය විදිහට අපේ මනසෙහි තැම්පත් වෙච්ච විදිහට ලෝකය අපි හදන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි මේ ලෝකය නැවත නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ අපේ හිතේ පවතින දෙයකින්. එහෙම නැතුව පින්නතුනි ලෝකයේ පවතින ස්වභාවයෙන් නෙමෙයි ලෝකය දකින්නට උත්සාහ කරන්නේ. ලෝකයේ පවතින ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ සමාධි ඥාණයෙන් ලෝකය දකින කෙනාටයි. එයාට රූපය කියන දේත්, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන මේ දේත්, ඒ වගේම රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ දේවලුත් අනිකුත් බාහිර ලෝකයේ පවතින ගහකොළ සතා සිව්පාව අම්මා තාත්තා ඥාති හිතයිෂීන් යාන වාහන ගෙවල් දොරවල් අරකබාන වතු පිටි මේ සියලු දේවල් ආකාශය වාතාශ්‍රය මේ සියලු දේවල් පින්නතුනි අනිත්‍ය දුක්ඛ ස්වභාවයෙන් දකින්න පුළුවන් හැකියාව යාට දියුණු වෙනවා. ඒ නිසා තමයි යාට ආසවා කීයන්ති ආශ්‍රවයෝ ඡය වෙනවා. දැන් ආශ්‍රවයෝ ඡය වෙනවා කියනකොට පින්නතුනි අපිට සඳහන් වෙනවා ආසවක්ඛය ඥානය කියලා ඥානයක් තියෙනවා. ආසවක්ඛය ඥානය පහළ වෙන්නේ කෙලවරදී නැත්තම් නිවනේදී නැත්තම් අරහත් මාර්ග ඥානයේදී තමයි ආසවක්ඛය ඥානය පහළ වෙන්නේ. හැබැයි පින්නතුනි සමස්තයක් විදිහට ආසවක්ඛය ඥානය කියලා අරහත් මාර්ග ඥානයට සඳහන් කරාට මීට කලින් අපිට ආශ්‍රවය දුරු වෙනවා. මම සඳහන් කළා මුලින් ඔයගොල්ලන්ට ආශ්‍රවය අපිට මීට කලින් දුරු වෙන ස්වභාවයක් අපිට තියෙනවා. අපි ඒක අහලා තියෙනවා ධර්මයේ තුල විස්තර කරලා තියෙනවා. දැන් මේ සමාධි ඥාණයටපත් වෙච්ච කෙනා මෙන්න මේ කියන ආශ්‍රව ධර්මය දුරු කරන්න පටන් ගන්නවා. කොහොමද ආශ්‍රව දුරු වෙන්නේ? සමුච්ඡේද වශයෙන් දුරු වෙනවා. ආසව සමුච්ඡේදේ පඤ්ඤා. ආසවයන් සමුච්ඡේදයෙන් සහ මුලින්ම නැති වෙන ප්‍රඥාව යාට ඇති වෙනවා. ආශ්‍රවය කියලා අපි සඳහන් කරන්නේ සිත කෙලෙසන ධර්මයන්. අපි ඒවා පොදුවේ දේශනා කරනවා හතරක් තියෙනවා කියලා. කාම, භව, දිට්ඨි, අවිජ්ජා කියලා. කාමාශ්‍රව, භවශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. නැත්තම් උවට අපි කියන්න පුළුවන් කෙටියෙන් තණ්හා මාන දිට්ඨි කියලා ප්‍රපංච ධර්මියෝ කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ කෙසේ සඳහන් කරත්
මේ ආශ්‍රව ධර්මයෝ හිත තුල වැඩෙන එක එයා සම්පූර්ණයෙන්ම නතර කරලා දානවා. දැන් කාමාශ්‍රවය කියන එක, භවආශ්‍රවය කියන එක, ditthාශ්‍රවය කියන එක, අවිද්‍යාශ්‍රවය කියන එක දුරු වෙන ස්වභාවය ඔබ අහලා තියෙනවා. සෝවාන් මාර්ගවලදී, සකදාගාමි මාර්ගවලදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජාදී මේ දස සංයෝජන මේවා දුරු වෙන විදිහ, මේ ධර්මතාවය දුරු වෙන විදිහ ඔයගොල්ලෝ අහලා තියෙනවා. සෝවාන් මාර්ගයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙනවා. එතකොට දැන් මේ මෙතනදී ගත්තොත් සතර ආශ්‍රව ධර්මයන් වලදී ගත්තොත් කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ ආශ්‍රව ධර්මයන් වලදී පළමුවෙන් මොතනදී දුරු වෙන්නට ඕන නැත්තේ අර අපි සඳහන් කරපු සෝවාන් මාර්ග ඥානයේදී සක්කාය දිට්ඨිය දුරු වෙනවා, විචිකිච්ඡා සීලබ්‍රත පරාමාස සීලබ්‍රත පරාමාසය දුරු වෙනවා. එහෙම කියනකොට මේ හතරේදී ඒකාන්ත වශයෙන්ම පළමුවෙන්ම දුරු වෙනවා දිට්ඨි ආශ්‍රවය. ඒ කියන්නේ සක්කාය දිට්ඨි කියලා කියන්නේ දිට්ඨි ආශ්‍රවය. සක්කාය දිට්ඨිය සෝවාන් මාර්ගයේදී දුරු වෙලා. එතකොට දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම දුරු වෙලා. ලෝකය පිළිබඳව යම් වූ ආකාරයේ දෘෂ්ටියක් සහ තථාගත ධර්මයේ පිළිබඳව කුකුසක් ඇති නොවන විදිහට වෙනත් ධර්මයකට තමන්ගේ සිත නොයන විදිහට ස්ථීරව පවතිනවා මේ සිත. එතකොට ලෝකයේ විවිධ දෘෂ්ටි වලින් නැවත සිත කැළඹෙන්නේ නැහැ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් සෝවහන් මාර්ගයට පත්වෙච්ච කෙනෙකුට චචාබි ටානානි අබබ්බෝ කාතුම් ධර්මයේ තුල සඳහන් කරන්නේ නැත්නම් රතන සූත්‍ර දේශනාව තුළ සඳහන් කරන්නේ චචාබි ටානානි අවස්ථා 6කදී අබබ්බෝ කාතුම් එයාට මේ මාර්ගය නැවත අතහැරලා යන්න බැරි වෙන විදිහට ස්ථීරවම යායේ ධර්මයේ තුල පවත්වනවා. ඒ ධර්මතා තමයි අපි සඳහන් කරන්නේ. දැන් අපි කරුණු කීපයක් සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, මහා සංඝ රත්නයේ පිළිබඳව එයාලට සැක මොකුත් ඇති වෙන්නේ නැහැ. අවසානයේට එයාගේ හිත මේ තථාගත ධර්මය කවදාවත් අතහැර නොයන තරමට තථාගත ධර්මය තමයි ඒකාන්ත වශයෙන්ම තමන්ගේ සිත තැම්පත් කරලා, තමන්ගේ සිත තුළ අවිද්‍යාව දුරු කරලා, තමන්ගේ සිත මේ ලෝකයේ නැවත හට නොගන්නා තැනට පත් කරන එකම ධර්මය කියලා එයා දකිනවා. එහෙම දැකීමේ හැකියාවක් පළමු සෝවහන් මාර්ගයට පත්වෙච්ච කෙනාට තියෙනවා. එයා නැවත ආය ආත්ම භාව 7ක් දක්වා කෙලෙස් දුරු කරලා තියෙන්නේ. ආය ආත්ම භාව 7කට එහා ඇති වෙන කෙලෙස් යම් ප්‍රමාණයක් තියනවාද ඒ සියල්ලක් දුරු කරලා. ඒ වගේම අපායගාමී ආශ්‍රවය යම් තරමක් එයාගේ ජීවිතය තුළ තිබුණාද ඒ ආශ්‍රවය සියල්ල දුරු කරලා. පින්නොතනි එතකොට කොච්චර ආශ්‍රවය අපිට මේ සෝවහන් මාර්ගයේදී දුරු වෙලා තියෙනවද කියලා ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඒ නිසා ආසවක්ඛය ඥානය කියලා එකක් තිබුණාට පළමුවෙන්ම පින්නොතනි සෝවහන් මාර්ගයේදී මේ ditthi ආශ්‍රවය දුරු වෙනවත් එක්කම තව අනාගතයේ ඇතිවීමට තිබෙන ආශ්‍රවය දුරු වෙලා ගිහිල්ලා අපායගාමී ආශ්‍රවය දුරු වෙලා ගිහිල්ලා අපේ ජීවිතය සුරක්ෂිත තැනකටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි සඳහන් කළේ මේක තමයි අපි මේ ජීවිතයේදී ලැබිය හැකි ඉහළම ජයග්‍රහණය. ඒ මාර්ග ඥානයකට යම් කෙනෙක්පත් වෙනවා නම්, මේ සමාධියට, මේ ආනන්තරික සමාධි ඥානයටපත් වෙනවා නම් ඒක තමයි මේ ලෝකයේදී අපි ලබන අපිට ලැබිය හැකි ඉහළම සමාධි ඥානය. ඒ නිසා පින්නතුනි ලෞතර බුදු පියාණන් වහන්සේත් සරියුත් මහරහතන් වහන්සේ වැනි ආර්යයන් වහන්සේලා අපිට මේ ධර්ම මාර්ගය දේශනා කරලා තියෙනවා. ඒ දේශනා මාර්ගය තුළ අපේ සිත යොමු කිරීම තුළින් මේ සමාධි ඥානයන් වලටපත් වෙලා ලෝකයේ මේ විදුක් විඳින සත්වයෝ ඒ දුකින් මුදවා ගැනීමේ හැකියාව, ඔබට ඒ දුකින් මිදීමේ හැකියාව තිබෙන බව අතිශයින් විශ්වාස කොටගෙන මේ ධර්ම මාර්ගය වඩන්නට ඕන. එසේ වැඩිම තුලින් ඒකාන්තයි නියතයි මේ ධර්මයන් වලටපත් වීමට ඔබට ශක්තිය ගොඩ නැගෙනවා ඔබගේ ජීවිතය තුළ. එනිසා කාම ආශ්‍රවයෝ, භව ආශ්‍රවයෝ, ditthi ආශ්‍රවයෝ, අවිජ්ජා ආශ්‍රවයෝ මදින් මද දුරු වෙනවා. දැන් අපි කාමාශ්‍රවයන් ගැන කතා කළොත් කාමාශ්‍රවයෝ දුරු වෙන ස්වභාවයටපත් වෙන්න පින්නතුනි තව මෙතනින් වඩන්නට ඕන. අපි දන්නවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙනවා. ඒ වගේම කාමරාග ව්‍යාපාද රූපරාග අරූපරාග කාමරාග ව්‍යාපාද දුරු වෙන අවස්ථාවක් එනවා ධර්මයේ තුලදී. මෙතනදී අපි සඳහන් කරන ditthi ආශ්‍රවය පළවෙනි සෝවාන් මාර්ගයේදී දුරු වෙනවා. ඒ වගේම කාමාශ්‍රවයෝ
දෙවෙනි සකදාගාමි මාර්ගය වෙනකොට සකදාගාමි මාර්ගයේදී අතිශයින්ම තුනී වෙනවා. අතිශයින්ම තුනී වෙනවා. ඒ අතිශයින්ම තුනී භාවයටපත් වෙලා නැවත ඒක හටගත්තත් හටගන්න ඊටාම කලාතුරකින් Tamante ඒක හට නොගන්නා තරම් තත්වයකටපත් වෙනවා. ලෝකයේ යම් අවස්ථාවයක් වෙනුවෙන් සමහර වෙලාවට විවාහයටපත් වෙච්ච කෙනෙක් නම් අඹු සැමියන් වශයෙන් තමන්ගේ ජීවිතයේ පැවැත්වීම සඳහා ලෝකයට දරුවන් බිහි කිරීමේ පරමාර්ථයෙන් විතරයි ඒගොල්ලෝ කාම සංසේවනය සිදු කරන්නේ. එතනින් එහාට ඒගොල්ලන්ට කාමයේ පිළිබඳව ඇලීමක් නැති තරම් ඒ තත්වයටපත් වෙනවා. පින්වතුනි, තුන්වෙනි මාර්ගඥානය වෙනකොට අපිට යම් පමණකට අපේ සිතේ පවතින ව්‍යාපාද, රූපරාග, අරූපරාග යම් පමණකට දුර වෙලා තියෙනවා. අනාගාමී මාර්ගයෙන් එහාට ගිහිල්ලා නැවත එයා අරහත් මාර්ග ඥානයට එනකොට එයාට සමස්තයක් විදිහට මේ කාම, භව, ditthi, අවිජ්ජා කියන ආශ්‍රව ධර්මියෝ සියල්ලක් දුර වෙන්න පටන් ගන්නවා. ඒවා පිළිබඳව මම හිතන්නේ ඔයගොල්ලෝ බණ අහලා තියෙනවා. මම දිගින් දිගට විස්තර කළ යුතු නැහැ මේ සංයෝජන ප්‍රහාණය පිළිබඳව. ඒ නිසා ඔබගේ ජීවිතය තුළ පවතින යම් වූ ආකාරයේ සංයෝජන තිබෙනවා නම් සංයෝජන ධර්ම ඒ සියල්ලක් දුරු කරගන්නට උපකාරී වෙන සමාධියක් වශයෙන් උයි තථාගත බුදු පියාණන් වහන්සේ ඒ වගේම සරියුත් මහ රහතන් වහන්සේ වැනි ආර්යයන් වහන්සේලා මෙන්න මේ සඳහන් කරන්නට යෙදුණු ආනන්තරික සමාධි ඥානය දේශනා කරන්නට යෙදුණු. ඒ ආනන්තරික සමාධි ඥානයේදී සිත අවික්ෂේපයෙන් පිරිසුදු භාවයටපත් වෙනවා. ඒ වගේම සිත මෙන්න මේ ධර්මතාවයන් වලින් ආශ්‍රව ධර්මතාවයන් වලින් සමස්තයක් විදිහට ඒ ආශ්‍රව ධර්මයන් දුරු කරලා නැවත ඇති නොවන විදිහට ඔබේ ජීවිතය පාරිශුද්ධත්වයට පත් කරනවා. අන්න ඒ අර්ථයෙන් තමයි පින්වතුනි ආනන්තරික සමාධි ඥානය කියලා සඳහන් කරන්නේ. දැන් එතකොට අපි සමාධි කිහිපයක් මේ දවස් කිහිපය තුළ කතා කරන්නට යෙදුණා. මූලිකවම අපි පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය කියලා සමාධි කතා කළා. ඒ සමාධි ඇති කරගන්නා විදිහ, ඒවා වඩන විදිහ, ඒවා වැඩිමෙන් අපි බලාපොරොත්තු වෙන දේවලුත් මම හිතන්නේ ගිය සතිය අපි කතා කරා ඇයි අපි සමාධියක් වඩන්නේ කියලා. සමහරු මේ ජීවිතයේදීම විඳිය යුතු සැපයන් පිළිබඳව දුක් කරදර කම්කටොළු තියෙනවා. ඒ වගේ මිදීම සඳහා සමාධියක් වඩනවා. සමාධියට සමවැදලා ඉන්නවා ලෞකික අර්ථයෙන්. ඒ වගේම තවත් සමහරු ඉන්නවා 이르දි ප්‍රාත්‍යහාරය පාන්න. මේකෙන් විවිධ වූ ආකාරයේ 이르දි ප්‍රාත්‍යහාරයන් පාන්න පුළුවන්. ඒ සඳහා සමාධියෙන් සමහරු වඩනවා. සමහරු තමන්ගේ සිත මොහොතකට කාමයන්ගෙන් දුරු කිරීම සඳහා සමාධිය වඩනවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදීම සඳහා මේ සමාධිය වඩනවා. නමුත් සාමාන්‍ය බෞද්ධයාගේ ස්වභාවය නම් මේ සමාධියකට සමවදින්නේම ඒකාන්ත වශයෙන්ම තමන්ට විදර්ශනා සමාධිය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් විදර්ශනා නුවණ දියුණු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් විදර්ශනාවට හිත හරවන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මම එදා සඳහන් කළේ ගඟකින් මහා ජලාශයකින් පීනලා යනවට වඩා ඔරුවකින් ගොඩ වෙන්නට පුළුවන් හැකියාව විශ්මිතයි. ඒ නිසා ඊටාම පහසුයි. සමාධිය කියන එක නැත්තම් මෙන්න මේ සමතය කියන එක සමතය තුලින් සමාධිය ඇති කර ගැනීම කියන එක හරීම මට සිලිටු දෙයක්. ඒ වගේම විදර්ශනාවෙන් මේ ගඟ මේක ජයග්‍රහණය කිරීම නැත්තම් මේ සසර ජයග්‍රහණය කිරීම ඊටාම රළු දෙයක් කියලා සඳහන් කළා. ඒ නිසා සියුම් දෙයක ඉඳගෙන සියුම් තැනට යන්නට සමාධි බලය ඇති වෙනවා පින්වත්නි. සමාධි බලය කියලා කියන්නේ සමාධියේ ශක්තිය. ඊටාම ඉක්මනින් සිත සමාධිගත කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක විදර්ශනා බලය දක්වා වැඩෙනවා. විදර්ශනා බලය කියලා කියන්නේ මේ සඳහන් කරන්නට යෙදුණු ආනන්තරික සමාධි ඥානය. ආනන්තරික සමාධි ඥානය පහළ වෙච්ච කෙනාට ඒක බලයක් විදිහට පවත්වමින් නිරන්තරයෙන්ම තමන්ගේ සිත තුළ ඇතිවන්නා වූ කාමාදී ක්ලේශ ධර්මයන් දුරු කරගන්නට, නෙක්ඛම්මාදී ධර්මතාවයන් පහළ කරගන්නට, සිත අවික්ෂේපයෙන් පිරිසුදු කරගන්නට, පාරිශුද්ධත්වයට පත් කරගන්නට හැකියාව දියුණු වෙනවා. ඒ නිසා පින්නතුනි මම හිතන්නේ අපිට මම හිතනවා දැන් අපිට කාල වේලාව හරි. ඒ නිසා මේ වෙලාවේදී තථාගත බුදු පියාණන් වහන්සේලා විසින් සහ ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලා විසින් සඳහන් කරන්නට යෙදුණු ආනන්තරික සමාධි ඥානය පිළිබඳව, අවික්ෂේපයෙන් සිත පිරිසුදු වෙන ඥානය පිළිබඳව, ඒ වගේම ආසව සම්පූර්ණයෙන්ම දුරු වෙන ඥානය පිළිබඳව
ඒ ආසව සම්පූර්ණයෙන්ම දුරු කරගන්නා වූ සමාධිය උපදවා ගන්නා ආකාරය පිළිබඳවයි අපි මේ අද දවසේ සාකච්ඡා කළේ. මං හිතන්නේ ඔබට යම් වූ ආකාරයේ අදහසක් යම් වූ ආකාරයේ අවබෝධයක් මේ තුලින් ඇති වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත ඉඳගෙන අපි අද ධර්ම දේශනාවේ කටයුතු අවසන් කරමු. මෙහෙම ලෝකයේ දකින්න කෙනාට විදර්ශනා සමාධියේ ඉඳලා ලෝකයේ දකින්න කෙනාට ආනන්තරික සමාධියේ ඉඳලා ලෝකයේ දකින්න කෙනාට අර අපි සමාධි භාවනා සූත්‍රයේදී සඳහන් කළ ආකාරයට පින්වතුනි එයා රූපයක් දකිනවා, වේදනාවක් දකිනවා, සංඥාවක් දකිනවා, සංස්කාරයක් දකිනවා, විඥානයක් දකිනවා. ඒ දකින්නා වූ ඒකේ ඇතිවීමක් දකිනවා, නැතිවීමක් දකිනවා. ඒකේ ස්වභාවය දැක්කහම වේදනාවේ ඇලුනොත් මොකද වෙන්නේ? යා වේදනා නන්දි, යම් වේදනාවක් ඇති වෙනවාද ඒ වේදනාවේ ඇලීම හේතු කොටගෙන අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. ඒක වර්ණනා කරන්න පටන් ගන්නවා. හොඳයි, සැපයි, ශාන්තයි කියලා හිතන්න පටන් ගන්නවා. අනේ මටත් තිබුණා නම් කියලා හිතනවා. එහෙම හිතිච්ච ගමම්ම හිත මොකද වෙන්නේ? හිත වික්ෂිප්ත වෙනවා. කවදා මට මේක ලැබෙයිද? කොහොම ලැබෙයිද? ලබා ගන්නේ කොහොමද? ආදී විදියට හිත වික්ෂිප්ත වෙලා. හිත විසිරීලා ගිහිල්ලා. හිත සංසුන් නැහැ. හිත ඒකමයි හොයන්නේ. පින්වතුනි, ඒ තැනට හිතපත් වුණොත් හිත තුලින් දියුණු කරගත යුතු ගුණ ධර්මයන් වඩන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අභිනන්දති, අභිවඩති, අජ්ජෝසාය තිට්ඨති. යා රූපේ නන්දි තදුපාදාන. ඒ රූපය පිළිබඳව නැත්නම් වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව යම් වූ ආකාරයේ උපාදානයක් ඇල්මක් තියෙනවා නම් අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති වුණොත් මොකද වෙන්නේ? ඒකේ ඇලීම ඇති වෙනවා. උපාදානය ඇති වෙනවා. උපාදාන පච්චයා භවෝ. අපි එදත් කතා කළා ඒ උපාදානය නිසා ඔබට ඒකාන්තයෙන්ම නැවත භවයකට අවශ්‍ය වන්නා වූ සංස්කාරය දිනු වෙනවා. භවපච්චයා ජාති. ඒ භවය නිසා ජාතිය ඇති වෙනවා. මේ කන්දානම් පටිපාටි ආයතනානම් පටිලාභෝ කියන ස්වභාවයට පත් වෙනවා. මේ ස්කන්ධයෝ නැවත පහළ වෙනවා. මේ ස්කන්ධයන්ගේ පහළවීම දුකක්. එසේ ඇති වෙන්නේ ඇයි දුකක් බවට පත් වෙන්නේ? ඇයි? එතන ඉඳලා එයාගේ භවයේ ඉඳලා ජාතිය ඇති වෙනවා. ජාතියෙන් පස්සේ ජරාව ඇති වෙනවා. ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. මේ විදිහට දිගින් දිගට එයාට ජරාවටපත් වෙන්න සිද්ධ වෙනවා. වයසට යනවා නතර කරන්න බෑ. කාටවත් මේක නතර කරන්න. අහෝ වතමයන් ජරා ධම්මාස්සාම. අපෝ මට මේ ජරාව ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ මට මේ ව්‍යාධිය ලැබෙන්න එපා, මේක නම් මා කරා එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, ඒවා ප්‍රාර්ථනා කරන අතර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. එහෙම වුණා නම් බුදුහාමුදුරුවෝ කවදාවත් මේ ධර්මයේ දේශනා නොකරන බව දේශනා කරනවා. මේ ලෝකයේ ජරාවටපත් නොවන දෙයක් තියෙනවා නම්, ව්‍යාධියටපත් නොවන දෙයක් තියෙනවා නම් මහණෙනි මම ඔබට ධර්මයේ දේශනා කරන්න නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේ ධර්මයේ දේශනා කරේම මේවා ජරාවට ව්‍යාධියටපත් වෙන නිසාමයි. ඒ ජරාවට ව්‍යාධියටපත් වෙන ස්වභාවයට පත්වීම පත්වන්නේ පින්නතුනි මේ රූපය පිළිබඳව, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දක්නා නුවණ නැති වෙනකොට, නැත්නම් අර සඳහන් කරන්නට යෙදුණු ආනන්තරික සමාධි ඥානය අපිට නැති වෙනකොට මොකද වෙන්නේ? අපි නැවතත් ලෝකය කෙරෙහි ඇලෙන්න පටන් ගන්නවා. ඇලිලා නැවතත් ලෝකය හදනවා. නැවතත් දුක් විඳිනවා. නැවතත් මේ සසරට එකතු වෙනවා. මෙසේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මේ දුක විඳින්නට සුදුසු පුද්ගලයෙ බවට පත් වෙනවා. එනිසා මේ දුකෙන් මිදෙන්නට පුළුවන් සුදුසු පුද්ගලයෙ බවට පත්වීමට නම් පින්වතුනි යා රූපේ නන්දි, යා රූපේ යම් රාගයක් ඇති වෙනවා නම් ඒ රාගය දුරු කිරීම පිණිස උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ වගේම වේදනාවේ යම් ඇලීමක් ඇත්නම් ඒ වේදනාවේ ඇලීම දුරු කිරීම පිණිස උත්සාහවන්ත වෙන්නට ඕන. එතකොට යම් කෙනෙක් ඒ සඳහා උත්සාහ වෙනවා නම් ඒ රූපේ ඇලීමක් නැත්තම්, රූපේහි අභිනන්දනයක් නැත්තම් තස්ස නිරෝධෝ උපාදානං. එයාට උපාදානය නිරෝධයටපත් වෙනවා. උපාදානය නිරෝධ වුණාම නැවත භවය කියන දෙය හදන්න පුළුවන් සංස්කාරයෝ ඇති වෙන්නේ නැහැ. භවයට අවශ්‍ය වන්නා වූ හේතු සාධක ඇතිවන්නේ නැහැ. භවය නැති වෙනකොට ජාතිය නැහැ. ජාතිය නැති වෙනකොට ජරාව නැහැ. ජරාව නැති වෙනකොට ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ධර්මියෝ නැවත පහළ වෙන්නේ නැහැ.
ඒ තැනට අපේ ජීවිතේ පත් කරගන්නටයි තථාගත බුදුවරු මේ සමාධි ධර්මයන් වඩන්නට උත්සාහවන්ත වෙන්නට කීවේ. සමාධිය විදර්ශනාවට මහා රුකුලක්. ඒ සමාධිය වඩන කෙනෙකුට ඒකාන්ත වශයෙන්ම මේ විදර්ශනා ඥාණය පහළ වෙන බව දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ විදර්ශනා ඥාණය දියුණු කරන්නට උපකාරී වෙන සමත ධර්මයෝ තමන්ගේ ජීවිතය තුළ වඩමින් සමාධි ධර්මයන් දියුණු කරමින් අපේ ජීවිතය ධර්මය තුළ යාවත් කාලින කරන්න උත්සාහ කරමු කියන මෙන්න මේ කාරණාවත් අවසාන වශයෙන් සිහිපත් කරමින් අපි මේ වෙලාවේදී ධර්මදේශනාවේ වැඩ කටයුතු අවසන් කරමු. යම් ගැටලුවක් තියෙනවා නම් මම හිතන්නේ අපිට ටිකක් කාල වේලාවක් තියෙනවා. අවශ්‍ය වුණොත් අපිට ඒ පිළිබඳව සාකච්ඡාවන් කරන්න පුළුවන්. අපි දැනට මේ ධර්මදේශනාවේ කටයුතු නිමා කරනවා. එහෙමනම් යම් කෙනෙකුට මේ පිළිබඳව යම් මේක නොතේරුණා නම් මම හිතන්නේ මේක ටිකක් ගැඹුරු දෙයක්. ඒක නොතේරුණා නම් යම් දෙයක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මේ වෙලාවේ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද දන්නේ නැහැ. මම හිතන්නේ නැවත අපිට සම්බුද්ධ පූජාව පවත්වන්න තියෙන්නේ නේද? එහෙම එහෙම. අමුතුනේ එතකොට වහන්සේ අර සඳහන් කරේ කෙලින්ම විදර්ශනා භාවනාව වඩනවට වැඩිය අර උදාහරණ විදිහට කිව්වේ සමතය වැඩි ඊනගෙන යනවා එකයි ඔරුවෙන් යන්නේ එකයි එහෙම කියන්නේ සමාධිය වඩලා යම් තැනකට ඇවිල්ලා ඊට පස්සේ විදර්ශනාව වටන වැඩිය පහසුයි කියලා. ඔව් ඒක සාමාන්‍ය සම්මතයක් ස්වභාවයක්. හැබැයි ඉතින් අර කියන්නේ විදර්ශනා වඩලා ලෝකයේ ඒ උතුම් තත්වයටපත් වෙච්ච උදවිය නැත්තා නොවේයි ඉන්නවා. නමුත් දැන් අපේ සිත දීර්ඝ කාලීනව මේ ලෝකයේත් එක්ක යම් යම් වූ ආකාරයේ ඇලීම් බැඳීම් ඇති කරගෙන මේ කෙලෙස් සහගත ස්වභාවයටපත් වෙලා තිබෙනවා කියන දේ දකිනකොට දැන් අපි භාවනාවකට අපේ සිත යොමු කරාම අපේ සිත ඊටා ඉක්මනින් ඒ සඳහා යොමු නොවෙනවා නම් ඒ කියන්නේ අරමුණකට යොමු නොවෙනවා නම් විදර්ශනාවට යොමු නොවෙනවා නම් අපිට ඒ සඳහා උපයෝගී කරගත හැක්කේ සමතයයි. එහෙම නැතුව සමතය අපි හොඳය විදර්ශනාව හොඳ නැහැ විදර්ශනාවට යාම සුදුසු නැහැ කියන කාරණාව නෙමෙයි මේ සඳහන් කරන්නේ. වඩාත් සුදුසු විදිහට Tamanට අපි දැන් අපි කියන්නේ සාමාන්‍යයෙන් යම් දෙයක් අධ්‍යයනය කරනකොට උනත් මුල ඉඳලා අපි දෙයක් අධ්‍යයනය කරගෙන ගියොත් අගට යනකොට අපිට ඒක පැහැදිලි. ඊටාම ඉක්මනින් ඒක ග්‍රහණය කරගන්න පුළුවන්. ඒක අල්ලා ගන්න පුළුවන්. නමුත් අර කිසිම දෙයක් නොකර අපි කෙලීම අගම තැනට ගියොත් ඒක හරිම අමාරුයි අපිට මුල් ස්වභාවය මොකක්ද කියලා මේක මෙනෙහි කරන්නට. ඒ නිසා තමයි මේ සමතය වඩන්නට කියලා කියන්නේ. ඒක සමතය පහසු කාරණාවක් විදර්ශනාවටපත් වීමට. විදර්ශනාවේ ඉඳලා විදර්ශනාව තුලම තමන්ගේ ජීවිතය විදර්ශනා ඥාණයෙන් දකින්න යාමේදී සමහර වෙලාවට ජීවිතයේ පිළිබඳව යම් යම් කලකිරීම ඇති වෙන්න පුළුවන්. සමහරුන්ට මේක අනිත්‍ය දර්ශනය විතරක් කියන කාරණාව පිළිබඳව දකිනකොට මේ ධර්මයේ එපා වෙන්න පුළුවන්. එහෙම ස්වභාවයනුත් තියෙනවා. ඒ නිසා තමයි බොහෝ වෙලාවට සමතය තුලින් උත්සාහ කරන්න කියන්නේ මේ විදර්ශනාවට තමන්ගේ සිත යොමු කරගන්න කියලා. දැන් අපි අහලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය සුක්ඛ විදර්ශක රහතන් වහන්සේලා පිළිබඳව නේද? ඒ කියන්නේ උන්වහන්සේලා කෙලින්ම සමතයක් මේ සමාධියක් දිනු කළේ නැහැ. උන්වහන්සේලා මේ උන්වහන්සේලාගේ කෙලෙස් දුරු කිරීම සඳහා ඒකාන්තයෙන්ම විදර්ශනා ඥාන මාර්ගය දිනු කරන්නට යෙදුණා. එහෙම දිනු කරපු රහතන් වහන්සේලා පිළිබඳව අපි ශාසනය අහලා තියෙනවා. ඒ වගේම සමතෙන් සමාධියෙන් ඒ තත්වයටපත් වෙච්ච රහතන් වහන්සේලා පිළිබඳව අහලා තියෙනවා. දෙගොල්ලගේම විමුක්තිය වෙනසක් නැහැ. දෙගොල්ලටම එක හා සමාන විමුක්තියක් අවසානයේට උරුම වෙන්නේ. ඒකේ කිසිම වෙනසක් නැහැ. හැබැයි සමතේ වඩපු ස්වාමින් වහන්සේලා නැත්නම් ආර්යයන් වහන්සේලාට උන්වහන්සේලාට අර ධානවලට සමවැදීමේ ඒ වගේම විවිධ වූ ආකාරයේ ප්‍රාතිහාර පෑමේ හැකියාවන් සාමාන්‍යයෙන් තියෙනවා. උන්වහන්සේලාගේ ස්වභාවය
අර සාමාන්‍ය සුඛ විදර්ශක රහතන් වහන්සේලාට වඩා බලවත්. අවස්ථයි හඳුරුනේ. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ අපි සමාධියකටපත් වෙනවා කියන්නේම නීවරණ ටික යටපත් වෙලා තියෙන්න ඕනනේ. ඔව්. එතකොට දැන් සමාධියකටපත් වෙන එකයි දැන් ඒකේ අර ප්‍රීති සුඛ දැනෙනවා වෙලාවක් එනවා කියන්නේ එතකොට අපිට කියන්න පුළුවන් අපි ඒ කියන්නේ දැන් ප්‍රථම ධානය කියන එක අපි දන්නේ නැහැ කොතන එනවද කොහොමද කියලා හිතන්න බෑනේ. එතකොට දැන් අර මට ප්‍රශ්න කීපයක් තියෙනවා මම දෙක තුනක් එකක් ඉස්සලා අහන්නම්. එතකොට මට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා දැන් ওই ප්‍රථම ධානය කියන තැනට ඒ කියන්නේ අපිට ඒක කොහොමද කියන්න බෑ හැබැයි තමන්ට ප්‍රීති සුඛ දැනෙලා ඒ වගේ සමාධියකටපත් වෙලා ටිකක් ඉන්න කාලයක් ඉන්න පුළුවන් වෙන තත්ත්වයක් තියෙනවා නම් ඒ වගේ තැනක පුළුවන් ද මේ ආනන්තරික සමාධි ඥානය දියුණු කරන්න ඒ වගේ තැනක දියුණු වෙනවද ඉබේටම මෙහෙමයි ආනන්තරික සමාධි ඥානයට එන්නට එයා ඒකාන්තයෙන්ම තමන් දැන් අපි හිතමුකෝ අපි ධානයක් වැඩුවා අපි ධානයට සමවැදුණා කියලා. එහෙමයි. ඔව් ධානය අනිවාර්යයෙන්ම අත්හරින්න ඕන. අරලා ඊට පස්සේ විපස්සනාව කරන්න ඕනේ. විපස්සනාවට එන්න ඕන. ඒකයි මම සඳහන් කළේ කවුරු වුණත් විදර්ශනාව වඩනවා නම් ධානයෙන් එයා එළියට ඇවිල්ලා එතනින් අදිෂ්ඨාන කරලා එළියට ඇවිල්ලා තමයි විදර්ශනාව වඩන්න නැත්තේ. එහෙම නැතුව ධානය තුල ඉඳගෙන කවදාවත් විදර්ශනාව වඩන්න බෑ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් විදර්ශනාව වඩද්දී අවස්ථාවක් එනවනේ ප්‍රීති සුඛ දැනෙන. ඔව් ඒක ධාන ස්වභාවයක් නෙමෙයි. එයා ඒ තුලින් ලබන්නා වූ ඒ ලබන්නා වූ විදර්ශනාව තුලින් ලබන්නා වූ ප්‍රීති සුඛයක්. නමුත් ඒක ධාන ස්වභාවයක් නෙමෙයි. ඒ ආයතන ඒකයි වෙනස නේද? ඔව් ඒ කියන්නේ එයා ධානයකට සමවැදුණු කෙනෙක් නැවත කොහොමවත් වෙනත් සිතවිල්ලකදී ඒ කියන්නේ වෙනත් සිතවිල්ලකට තමන්ගේ සිත යොමු කරන්න බෑ ධානයක. එහෙමනම් ධානයෙන් මිදෙන්න ඕන වෙනත් සිතවිල්ලකට යන්න. ඊළඟ තමයි අර එහෙම කරන්නේ අර අතන ඇති වෙන ප්‍රීති සුඛ විදර්ශනාව තුලින් එන. ඒක විදර්ශනාව තුලින් ඇතිවන්නා වූ ඔයගේ ඒ සුවය දැන් මේ කියන ධාන සුවයට වඩා ඉහළ ශ්‍රේෂ්ඨ එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා විදර්ශනාවට ඇවිල්ලානේ. දැන් එහෙමයි. ධානය තුලදී අපි ධානය තුලදී වඩන්නේ අපි ලෞකික සතුටක්. නමුත් ලෝකෝත්තර සතුට ඊට ඉහළයි. එහෙමයි. එතකොට ඒක ඇත්තටම අපි පුරුදු කරොත් එහෙම ඒක මේ නිකන් යන කොටත් දැනගන්න පුළුවන් තැනකට අපිට යන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් අපි දැන් විදර්ශනාව දිගටම කරනවා නම් අපි දැන් වාඩි වෙලා භාවනා කරන වෙලාවක මේ සක්මන් කරන වෙලාවක ඔය නිකන් යන උයන පියන වෙලාවක වුණත් ඒකේ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ විදර්ශනාව තුල ඉන්නත් පුළුවන්. ඒ විදර්ශනාව තුල ඉන්නත් පුළුවන්. සමාධිය කියන තැනදී දැන් සමතය කියන එක සමාධියක් දක්වා අරගෙන ඇවිල්ලා ඒක අපි ඔය කියන සමාධියට සමවැදිලා ඉන්න ඕන කියන කතාවනේ. අපි කියන්නේ සමාධිය තුලදී. නමුත් විදර්ශනාව තුලදී ඒක අවශ්‍ය නැහැ. එයාට ඒකාන්ත වශයෙන්ම සතිය යෝනිසෝ මනසිකාරය තමයි ඒකට වැදගත් වන්නේ. මොනියම් ක්‍රියාවලියකදී හෝ වේවා එයාට පුළුවන් එතනදී ඒක වඩන්නට. ඒක gedara dore කටයුත්තකදී නැත්නම් තමන් රාජකාරී කරන තැනකදී තමන්ගේ සිත ඒකෙන් නොමිදෙනවා නම් ඒක තමයි ඒ විදර්ශනා ඥානය කියලා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ එතන තියෙන ප්‍රීති සුඛය විඳින එක හොඳ නැද්ද? එතන ඒක අතාරින්න දෝනේ නෑ ඒක ආධ්‍යාත්මික සුවයක්නේ. මෙහෙම ඒක එතන ඇත්තටම එයා විඳීමක් නෙවෙයි එයා සිද්ධ කරන්නේ. එයාට ඒක ඒ තුලින් ලැබුවා වූ අපි දැන් හිතමුකෝ අපි ආහාරයක් ගත්තා අපිට කයට පහසක් දැනෙනවනේ නේද? එහෙමයි. උදාහරණයක් විදිහට ගත්තොත් කුසගින්න කියන එක අපිට දැනුණා. ඒ කුසගින්න දැනෙන නිසා අපි ආහාරයක් ගත්තා. ආහාරයක් ගත්තාම කයේ පහසුවක් ඇති වෙනවනේ. ඒ පහසුව ගැන අපි ඒක රාගයෙන් අල්ලගන්නෙත් නෑ නේද? අපි ඒක ගැන මෙනෙහි කර ඉන්නේ නැහනේ. එයාට ඒක ඒ ආහාරය ගැනීම හේතු කොටගෙන ඇතිවන්නා වූ ඕජාවෙන් ශරීරය තුළ ඇති වෙන පහසුවක්. ඒ වගේම තමයි අරක. එයා ඒක විඳිනවා නෙමෙයි ඇත්තටම. එයාට ඒ තුලින් ඇතිවන්නා වූ පහසුව එයා ඒ ජීවිතය තුළ අත්විඳිනවා කියන කාරණාවයි තියෙන්නේ. ඒ කියන්නේ රාගයෙන් සිත ඇලිලා නැහැ, ද්වේෂයෙන්, මෝහයෙන් සිත වෙලිලා නැහැ.
එතකොට රාග ද්වේෂ මෝහ වලින් මිදිච්ච තැනක සිතෙහි ඇති නිස්කලංක ස්වභාවය තමයි නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ. ඒ නිරාමිස ප්‍රීතිය යා භුක්ති විඳින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි කියන්නේ නිරාමිසයි. ඒකේ ආමිස ස්වභාවයෙන් එයාගේ සිත දුරු වෙලා. ඒක ආමිසයක් විදිහට එයා විඳින්නේ නැහැ. හ්ම්. ඒක හරි අමාරුයි අපිට විස්තර කරන්න. හේතුව ඒ කියන්නේ අපි ලෞකික දේවල් වල ඉන්නේ ලෞකික තැනක ඉඳගෙන අපි ලෞකික භාෂාවකින් අපි ඒක විස්තර කරන්න හදන්නේ නේද? එහෙමයි. ඒ අත්දැකීම රහතන් වහන්සේලා වුණත් අපිට ලෝකයට දේශනා කරන්නේ භාෂාවකින්. හ්ම්. එහෙමයි. ඉතින් නිවීම කියන දේ කියලා දේශනා කරනවා. එතකොට මේ නිවීම කියන්නේ මොකද්ද කියලා සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනකොට කියන්නේ ලෝකයේ යම් විඳීමක් නැද්ද? ඒකමයි මේ ලෝකයේ සැපය කියන එක. ඒකමයි මේ ලෝකයේ විඳීම කියන එක නිවීම කියන එක සරියුත් සාහම්දුර දේශනා කරනවා නේ. එහෙමයි. ලෝකේ. ඔව් එතකොට අපි යම් ලෝකයේ විඳීමක් නැද්ද? ඒකම තමයි සතුට එතන. රාගයෙන් ලෝකය විඳින්නේ නැහැ, ද්වේෂයෙන් ලෝකය පිළිබඳව විඳීමක් නැහැ, මෝහයෙන් ලෝකය පිළිබඳව විඳීමක් නැහැ. ඒ නොවිඳිනා ස්වභාවයම තමයි යාට එතන සතුටක් බවට පත් වෙලා තියෙන්නේ. එහෙමයි. සාදු සාදු. තව ගැටලුවක් තියෙනවද අපි මේ කතා කරපු දේවල් සම්බන්ධව හරි? නැත්නම් අපි අවසන් කරමුද? සම්බුද්ධ පූජාව කීයටද මම හිතන්නේ 11ට වෙන්නේ නැති නේද? ඔව් දැන් විවේකයක් ගන්නවා නැතිනේ නේද? එහෙනම් අපි අවසන් කරමුද? හොඳයි. එහෙනම් අපි ධර්මදේශනාවේ කටයුතු අවසන් කරමු. මේ වෙලාවේදී අපි මම හිතන්නේ තරමක් අපි සාකච්ඡා කරන්නට යෙදුනා මේ ආනන්තරික සමාධි ඥානය පිළිබඳව උසස් වූ ඥානයක් විශේෂයෙන්ම ලෝකෝත්තර ඥානයක් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග ඥානයන් වලට පත් කර ගන්නා වූ ස්වභාවය සමාධිය ඒ පිළිබඳව අපි කතා කරන්නට යෙදුනේ. අපි මේ දින කීපයේදීම සාකච්ඡා කරපු දේවල් ඊටාම කෙටියෙන් ටික අපි මම හිතන්නේ සාකච්ඡා කළා. ඔබට යම් වූ ආකාරයේ අවබෝධයක් ඇති වුණා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමාධියක් පිළිබඳව. ඒ සමාධිය ඇති වැදගත්කම පිළිබඳවත් අපි කතා කළා. ඒ නිසා යම් කෙනෙකු පිට ඇත්තටම කාර්යබහුල ජීවිතයක් තුළ අපහසුයි සමහරලාට විදර්ශනාවකට අපේ හිත යොමු වෙන්නටත් අපහසුයි. සමහරලාට මේ සමාධියකට හිත යොමු කරගන්නටත් අපහසුයි. නමුත් ඒ අපහසු කාරණාවන් අපහසුයි කියලා හිතනවට වඩා ඉතා කෙටි කාලයක් හරි අපි විනාඩි 5ක් හරි 10ක් හරි ඊට වඩා වැඩි කාලයක් වුණත් අපි වඩාත් හොඳයි සුදුසුයි නම් එහෙම යොදා ගන්න උත්සාහ කරන්න. එක මොහොතක් හරි මේක වඩන එක ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාණ වානිසංස ලැබෙනවා කියලා. 100,000 ලක්ෂ වාරයකට දන් දෙනවට වඩා මේක වටිනවා. ඒ වගේම මේ අහස උසට මේ මුළු මහ පොළොවේම විවිධ වූ ආකාරයේ පූජා භාණ්ඩ එකතු කරලා පූජා කරනවට වඩා මේවා එක මොහොතක් වැඩිම මේ සමතේ වැඩිම විදර්ශනා වැඩිම සමතේ තුලින් මෛත්‍රී භාවනාදී වැඩිම ඊටාම ශ්‍රේෂ්ඨයි කියලා ධර්මයේ තුල සඳහන් කරන්නේ. නිසා එක මොහොතක් වඩන මේ ජීවිතය තුල විනාඩි 5ක් 10ක් හරි ඊට වඩා වැඩි කාලයක් හරි පුළුවන් නම් යොදාගෙන මේක පුහුණු කරන්න. ඒක තමන්ගේ නිවසේදී වෙන්නට පුළුවන් වෙනත් තැනකදී වෙන්නට පුළුවන්. තමන්ට යම් අවස්ථාවක් ලැබෙනවාද ඒ අවස්ථාව තුළදී ප්‍රගුණ කරන්න උත්සාහ කරන්න කියන කාරණාවත් සිහිපත් කරමින් අපි මේ වෙලාවේ ධර්ම දේශනාවේ කටයුතු අවසන් කරනවා. මේ මොහොතේදී අපි විසින් අත්පත් කරගන්නට යෙදුණු මේ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ ශක්තිය විශේෂයෙන්ම ලෝකපාලක දෙවියන්ට අනුමෝදන් කරමු. ඔබගේ ජීවිත සුරකින දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දිවයිසුරු වඩාත් වර්ධනය කරගෙන වාසනාවන්ත දිව්‍ය ආත්ම භාවය තව තවත් සුවපත් භාවයට පත් කරගනිත්වා. ලෝකයක් සම්බුද්ධ ශාසනයත් සුරකිමින් පින්වත් ඔබ හැම දිනාටමත් නිති ආශිර්වාදයන් සිද්ධ කරමින් ඔබගේ ආධ්‍යාත්මික ජීවිත තව තවත් දියුණුවට පත් කරන්නට දෙවියෝ මාර්ගය පහදා දෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින්
නිවනින් සැනසීම පිණිස දෙවියන්ට මේ පින් උපකාරී වෙත්වා කියලා සාදු කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමු. ඔබගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු අපගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු මහා සංඝරත්නය නමින් මිය පරලොව යන්නට යෙදුණු අපවත් වන්නට යෙදුණා වූ ස්වාමින් වහන්සේලා ඇතුළු කොටගත් මව්වරුන්ට පියවරුන්ට සහෝදර සහෝදරියන් ඥාති හිතයිශීන් අසල්වැසියන් ආදී කොටගත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන සෑම දිනාටමත් අපි මේ පින් පෙත් අනුමෝදන් කරමු. ඒ සෑම දිනාගේම සාංශාරික ජීවිත සුවපත් වෙත්වා වාසනාවන්ත භාවයට පත් වෙත්වා. ධර්මයේ ඇසෙන මානෙය තමන්ගේ ජීවිත උත්පත්ති කරගෙන ඒ සද්ධර්මයෙන් ජීවිත වඩාත් සුවපත් කරගන්නට අවශ්‍ය ශක්තිය වැඩෙත්වා. කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මියගේ ඥාතීන්ටත් මේ පින් උපකාරී වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. මේ පින් අවසාන වශයෙන් ඔබ අප සෑම දිනාටමත් පිහිටීමෙන් මේ ධර්ම මාර්ගය තුළම අපි සෑම දිනාටම සිත පහදවා තව බොහෝ කාලයක් පින් දහම් සිදු කරමින් සාංශාරික ජීවිතයේ පුරාවටම ඒ පුරුදු තව තවත් දියුණු කරමින් මේ ධර්මයේ වඩන්නට අවශ්‍ය ශක්තිය නිරන්තරයෙන් අපිට උදා වෙත්වා. ත්‍රිවංගයේ පිහිට දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබිලා ඔබ සෑම දිනාටම කායික දුක් නිවිලා මානසික දුක් නිවිලා කරන කියන හැම කටයුත්තක්ම ਸਰව ප්‍රකාරීම සාර්ථක වෙලා මෙලොව ජීවිත පහන් වෙත්වා වාසනාවන්ත වෙත්වා. පරලෝක වශයෙන් අප සෑම දිනාටම දුක දුරු වී සැනසීම ලබන්නට සොම්නස ළඟා කරගන්නට කල්යාණ මිත්‍රාශ්‍ර ධර්මයන් සසර පුරාම ප්‍රාර්ථනා කරන්නට මේ පින් උපකාරී වෙත්වා. ලබන්නට මේ පින් උපකාරී වෙත්වා. කෙලවර අප සෑම දිනාටමත් පැතූ යම් බෝධියකින් ඒ උදාර වූ අමා මහ නිවනම සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින්පෙත් අනුමෝදන් කරලා ධර්මදේශනාවේ කටයුතු අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හොඳයි, හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඔබ සෑම දිනාගේම අනාගත කාලය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යන ලෞකික ධර්මයන්ගෙන් සහ උතුම් වූ ලෝකෝත්තර ධර්මයන් සාක්ෂාත් කිරීමේ ප්‍රඥාවෙන්ද වැඩිත්වා කියන ප්‍රාර්ථනාවෙන් හැම දිනාම වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සිලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු.